දැන් ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකක් පේනවනේ. ඔව් සර් පේනවා. පේනවා. හරි. එතකොට මම පටන් ගත්තොත් අපි මහ බැංකු කටයුතු සම්බන්ධ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න තියෙන්නේ. වෙනදා මම ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා මේ ප්‍රසන්ටේෂන් එක කරේ. ඊට කලින් ක්ලාසස් කරේ. ඉතින් මේකේ වෙනස තියෙන්නේ ඔයගොල්ලන්ව කියන්නේ මට බොහොම ඇක්ටිව්ලි සහභාගී වෙන්න බෑ. මොකද දැන් ක්ලාස් එකක නම් ඔයගොල්ලන්ව පේනවා. එතකොට මම කියන දේ තේරෙන්නේ නැත්නම් ඔයාලගේ මූණෙන් තේරුම් ගන්න පුළුවන්. මට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ දේවල් මේකෙදි වෙන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ගේ ඩියුටි එක තමයි ඕනම වෙලාවක බට ඩිස්ටර්බ් වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නොතේරෙන තැනක් තියෙනවා නම් ඉස්සරහට කරගෙන යනකොට ඒක නිවැරදි කරගන්න. මොකද මේකෙදි අපි දැන් ගිය සැරේදී වුණත් අපි මේ විදිහට ක්ලාසස් කරේ ඊළඟට මේ රටේ තියෙන තත්ත්වය අනුව ඔයගොල්ලන්ට විභාගේ කරන කම්ම මේ විදිහට කරන්න වෙයිද දන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඒ විෂය කරුණු ගැන කතා කරනකොට ඔයගොල්ලන්ට නොතේරෙන තැන් තියෙනවා නම් අහන්න. එතකොට මට පුළුවන් ඒක තේරුම් කරලා දෙන්න. එතකොට ඒ වගේ මෙහෙම ප්‍රශ්නයක් අහනකොට ඒක අනිත් හැම අයටමත් ඒක ප්‍රයෝජන වෙනවා. මොකද ප්‍රයෝජනයක් වෙනවා. මොකද ඒ ගැන අපි කතා කරනකොට ඒ හැමගේම අවධානය ඒකට යොමු වෙන නිසා. එතකොට අපි කතා කෙරුවොත් මහ බැංකුකරණයේ ප්‍රශ්න පත්‍රය ගැන මුලින්ම. එතකොට ඒකේ මුල්ම තියෙන්නේ අර බහුවරණ ප්‍රශ්නයක්. නේද? පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. එතකොට ඕගොල්ලන්ට ලකුණු 2 ගානේ ලැබෙන ප්‍රශ්නයක් ප්‍රශ්න 10ක්. ඒතර ඉරිගහන ඒවාක් තියෙනවා. අන්තිමට ප්‍රශ්න 4ක් වගේ තියෙනවා ලියන ඒවා. ඒකෙදි ඇත්තටම මහ බැංකුකරණය සම්බන්ධ හැම මාතෘකාවකින්ම. ඒකට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙන්න පුළුවන්. ඊළඟට සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසම්මත මුදල් ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. වෙනත් මහ බැංකු වල තියෙන දේ කියන්නේ මුළු ලෝකෙම තියෙනවා නෙමෙයි අපිට මහ බැංකු 5ක විතර කටයුතු ගැන කතා කරන්න වෙනවා. ඒවයින් වෙන්න පුළුවන්. එතකොට ඒ හැම දෙයක්ම ඒ තුල තියෙනවා. එක්ක මහ බැංකුවේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මහ බැංකුව නිකුත් කරන වාර්තා ගැන වෙන්න පුළුවන්. එතකොට එතනදී අපෙන් බලාපොරොත්තු වෙනවා ඒ පුළුල් දැනුමක් මුල් ප්‍රශ්නෙට. ඊට පස්සේ අපිට අනිත් ප්‍රශ්න වලින් අනිත් ප්‍රශ්න 6න් අපිට තෝරගන්න තියෙන්නේ 4ක්. ඒ 4න් අපිට බොහෝ වෙලාවට දෙවෙනි ප්‍රශ්නය 2014 ඉඳන්ම හැමදාම ඕගොල්ලන්ගෙන් අහන්නේ මහ බැංකුවේ ගිණුම් කටයුතු ගැන. අපිට මේ සැරේදී කතා කරන්න වෙන්නේ 2019 මහ බැංකු වාර්තාව අරගෙන ඒකේ ගිණුම් අරගෙන එතකොට ඒ ගිණුම් අරගත්තාම මම කැමතියි ඒ ප්‍රශ්නය ඕගොල්ලෝ හැමෝම ලියනවා නම් මොකද හේතුව ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියනකොට ගොඩක් අය මේ ගිණුම් කටයුතු එක අතාරිනවා. නමුත් ඒක අපි 2014 ඉඳන්ම සියලුම ප්‍රශ්න පත්‍ර අපි අරගෙන සාකච්ඡා කරුවොත් ඒ ප්‍රශ්නය ගැන හැමදාම අපිට දකින්න පුළුවන් ඒක රිපීට් වෙච්ච ප්‍රශ්නයක් කියලා. ඒක නිසා මම හිතනවා ওই ප්‍රශ්න පත්‍රයේ තුල සාමාන්‍ය ලේසිම ප්‍රශ්න කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි ඔය දෙවෙනි ප්‍රශ්නේ. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ පන්ති වලට සහභාගී වෙන හැමෝම ඒ ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නයට උත්තර ලියන්න සූදානම් වෙයි කියලා. ඒ වගේම වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න හම්බ වෙයි කියන එකත් ලකුණු 20 මුණක් ටාගට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අපිට දෙවෙනි ප්‍රශ්නය. කෙලින්ම අහන ප්‍රශ්නයක්. එක්කෝ බැංකුවේ ගිණුම් කටයුතු වල වත්කම් වගකීම් ගැන, එක්ක මුදල් ප්‍රතිපත්තියට එතන පොඩ්ඩක් සම්බන්ධ කරනවා. මහ බැංකුවේ ආදායම් ප්‍රභවයන් ගැන අහනවා. එක්ක මහ බැංකුවේ අවදානම් කළමනාකරණය ගැන අහනවා. නමුත් මේවා නිකන් රෙඩිමේඩ් ප්‍රශ්න විදිහට යන්නේ. ඒක නිසා අපි ඒ ප්‍රශ්නයට සූදානම් වෙන්න ඕන. මම මෙතන මොකද ඉස්සලම මම මේ ගැන ප්‍රශ්න පත්‍රය ගැන පොඩ්ඩක් කතා කරන්න. එතකොට ඊළඟට අපිට තියෙන්නේ සාමාන්‍ය මුදල් ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධ උද්දමන ඉලක්කකරණය ගැන වෙන්න පුළුවන්. එක්කෝ මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න රාශියක් තියෙනවා. කීපයක්ම තියෙනවා. ඊට පස්සේ අපිට අනිත් අර දෙවෙනි ප්‍රශ්නය වගේ ටාගට් කරන ප්‍රශ්නය තමයි සමහර වෙලාවට 5ට පස්වෙනි ප්‍රශ්නය විදිහට දෙනවා, සමහර වෙලාවට 6 වෙනි ප්‍රශ්නය විදිහට දෙනවා. වෙනත් මහ බැංකු, ඒ කියන්නේ අපිට එංගලන්ත මහ බැංකුව, ඊළඟට ඇමරිකාවේ මහ බැංකුව, ඒ කියන්නේ ෆෙඩරල් රිසර්ව් එක, ඊළඟට ගත්තාම ජපාන මහ බැංකුව, යුරෝපා මහ බැංකුව, ඔය වගේ බැංකු කීපයක්
ප්‍රතිපත්ති ගැන අහනවා. එතකොට හැමදාම අපිට කියන්න වෙන්නේ එක ට්‍රෙන්ඩ් එකක් අරගෙන. එතකොට දැන් අපි ගත්තොත් අපි පස්සේ කතා කරන අසම්මත මුදල් ප්‍රතිපත්තිය යටතේ quantitative easing නැත්නම් ප්‍රමාණාත්මක ලිහිල්කරණය ගැන. ඒ කියන්නේ සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැරුව ගියාම අනුගමනය කරන මේ බැදුම් කර මිලට ගනිමින් තමන්ගේ ශේෂපත්‍රය පුළුල් කර ගනිමින් අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය ගැන. එක්කෝ 2007 2008 ලෝක මූල්‍ය අර්බුදය අපි පස්සේ කතා කරනවා. ඒකෙන් පටන් අරගෙන මේ දක්වා යාලා අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය තුළ දැන් මොකද්ද කරන්න කියන එක. අන්න ඒක. ඒතර ඒ ප්‍රශ්නයත් හරිම ලේසියි. මොකද හේතුව අපි විභාගය කිට්ටු කරලා ඒ කියන්නේ ප්‍රශ්න මේ ලෙක්චර්ස් අවසාන වෙන කාලෙදී ඒ මහ බැංකු ටික අරගෙන එයාලගේ මොනවද අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති ඒවට හේතුන් මොනවද කියලා අපි සාකච්ඡා කරනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්නයත් හැමදාම එන එකක්. ඒ වගේම ලේසි ප්‍රශ්නයක්. ඒතර අපිට මේ මුල් ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්න හතරෙන් දෙකක් මේ කියන්නේ 50%ක්ම අපි හොඳින්ම දැනගෙන ගිහින් ලියන දෙකක්. ඒ කියන්නේ ගිනුම් සම්බන්ධ ගැටලුවත් මේ විදේශීය මහ බැංකුවල මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තියෙන ගැටලුවත්. ඒත් මේ දෙකම අපි දැනගෙන ගිහින් ලියන දෙකක්. එතකොට ඒ ප්‍රශ්න දෙක ගත්තාම එතකොට අර මුල් ප්‍රශ්නේ ඇරුණාම අනිත් ප්‍රශ්න වලින් 50%. අන්න එහෙම අපි ඕනම විභාග ප්‍රශ්න පත්‍රයක වගේම මේකෙත් ඕගොල්ලෝ ටාගට් කරන්න ඕන මේ මහ බැංකු කටයුතු සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පත්‍රයත්. මම දෙවෙනි ප්‍රශ්නයත් අනිවාර්යෙන් හොඳටම සූදානම් වෙලා ලියනවා. ඊළඟට අර විදේශීය මහ බැංකුවල මුදල් ප්‍රතිපත්තිය ගොඩක් වෙලාවට අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන තියෙන ප්‍රශ්නෙටත් මම අනිවාර්යයෙන්ම ලියනවා කියලා. එතකොට අපිට අර මම හිතන්නේ ඊට පස්සේ අර අනිත් ලකුණු ගන්න එක පහසුයි. ඊට පස්සේ තියෙන්නේ පොදුවේ මුදල් ප්‍රතිපත්තියේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් එක්ක උද්දමන ඉලක්කකරණය ඔය වගේ සාමාන්‍ය මහ බැංකුව ඊළඟට අපි දැන් මහ බැංකුව මේ ජනවාරි මුලදී ඉදිරි දැක්ම ප්‍රකාශයට පත් කරනවා. ඒතකොට ඒ ඉදිරි දැක්ම තුලින් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් සෙට් වෙනවා. ඒතකොට අන්න ඒ වගේ දේවල් වලට අපි සූදානම් වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ මහ බැංකු කටයුතු සම්බන්ධ ප්‍රශ්න පත්‍රයට අපි සූදානම් වෙන්න ඕන. ඒක නිසා මුලින්ම කියන්න ඕන ඔයගොල්ලෝ මේ විදිහට සූදානම් වෙනවා නම් මේ ප්‍රශ්න පත්‍රය අමාරු ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි පහසුවෙන් පාස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඔයාලා මුලින්ම හිතට ගන්න මම මේ මුල් ප්‍රශ්නේ අරුණකොට මේ ප්‍රශ්න දෙක ලියනවා. ඊට අමතරව අර විෂය කරුණු වලින් අනිත් ප්‍රශ්න දෙකක් තෝරගන්නවා. ඒ විදිහට මේ මහ බැංකු කටයුතු සම්බන්ධයෙන් අපිට පටන් ගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ දැන් මගේ නම දන්නවා මම මහින්ද ෆර්නෑන්ඩෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ තමයි වැඩ කරන්නේ 1998 ඉඳන්. හරි. එතකොට අපි ගත්තොත් අපේ ඊළඟට අපි ගත්තොත් මහ බැංකු ක්‍රමය ගැන මහ බැංකු ප්‍රශ්න පත්‍රය ගැන කතා කරනකොට ඊට අමතරව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් කාට හරි මොන හරි තව දැනගන්න අවශ්‍යද ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට ඒ වගේ ඒවා ටක් ගාලා මතු කරන්න. කාට හරි ගැටලුවක් එහෙම තියෙනවද තව දැනගන්න? නැහැ. එහෙමනම් අපි බලමු මහ බැංකු ක්‍රමයේ විකාශනය උනේ කොහොමද කියලා. ඇයි මේ මහ බැංකු ක්‍රමයක් අද වෙනකොට සාමාන්‍යයෙන් ස්වාධීන රාජ්‍යයක ගත්තොත් ඒ හැම රාජ්‍යයකටම මහ බැංකුවක් තියෙනවා. එහෙනම් මේ මහ බැංකු ක්‍රමය විකාශනය උනේ කොහොමද කියන එකයි අපි මේ ඊළඟ ස්ලයිඩ්ස් කීපෙන් බලන්න බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ගත්තොත් ආර්ථිකයක අපි ගත්තොත් ඒ ආර්ථික කටයුතු සුමටව ක්‍රියාත්මක කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඕනෑම රටක නේ දැන් අපි දන්නවා COVID-19 වලට දැන් ගිය මාර්තු වල ඉඳන්ම අපේ රටේ බැංකු විශේෂයෙන්ම බැංකු වලට ඒක බලපානවා. නමුත් ගොඩක් වෙලාවට කිසිම බැංකු ශාඛාවක්වත් ඔයගොල්ලන්ගේ බැංකු ශාඛාවක්වත් මහ බැංකුවවත් වහන්නේ නැහැ. කොහොම හරි ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව? ඒතකොට මේ ආර්ථිකයේ ඒ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කරන්න අවශ්‍යයි. ඒක නිසා දැන් මහ බැංකුව ගත්තාම VPN තාක්ෂණය ඔස්සේ
ගෙවල් වල ඉඳන් වැඩ කරනවා ඊළඟට දැන් අපි කියනවා මෙහෙයුම් නැත්නම් ඔපරේෂනල් දෙපාර්තමේන්තු කියලා. ඒ දෙපාර්තමේන්තු ගත්තාම ඒ අය බෙදාගෙන දවස් 14න් 14 බෙදාගෙන එනවා. එහෙම ඇවිල්ලා කරනවා විශේෂයෙන්ම කරන්සි ඩිපාර්ට්මන්ට් මේ අපි ගත්තොත් එහෙම මේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව කරන්සි ඩිපාර්ට්මන්ට් අපි මේ දෙපාර්තමේන්තු පස්සේ කතා කරනවා. ඒ දෙපාර්තමේන්තු ගත්තොත් දෛනිකව අපි මුදල් නිකුත් කරන්න ඕන. ඒ වගේම බැංකුවල තියෙන අතිරික්ත මේ නෝට්ටු බාර ගන්න ඕන, කාසි බාර ගන්න ඕන. මේ එතකොට ඒ වගේ කටයුතු කරන්න ඕන. එතකොට මොකද ඒක කරන්න ඕන මේ රටේ ව්‍යවහාර මුදල් ඒ භාවිතය තහවුරු කරන්න. ඊළඟට ගත්තහම ගෙවීම් කරන්න ඕන. ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව කියන්නේ ගත්තහම ස්විෆ්ට් පේමන්ට් කියලා තියෙනවා, RTGS payments කියලා තියෙනවා. ඒවා හැම එකක්ම කරන්න ඕන. එහෙනම් ඒ වගේ ඒවා නිසා මේ මහ බැංකු ක්‍රමය කියන එක රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය සුමට කිරීමට අත්‍යවශ්‍යයි කියන එක අපිට කියන්න පුළුවන්. ඒත් එහෙම ගත්තහම මේ ව්‍යාපාරික කටයුතු පහසු කරන්න නිත්‍යානුකූල මුදල් අච්චු ගැසීම කරන්නේ කවුද? මහ බැංකුව. එහෙනම් මුදල් අච්චු ගැසීම. එහෙම නැත්නම් කාසි හා නෝට්ටු නිෂ්පාදනය කරන්න. ඊළඟට ඒවා බෙදා හරින්න. ඊළඟට රටේ ආර්ථිකය තුල පැවතිය යුතු මුදල් ප්‍රමාණය, ඊළඟට ණය ප්‍රමාණය, ඒවා පාලනය කරන්න ඕන මහ බැංකුව ඒ මුදල් ප්‍රතිපත්ති උපකරණ තුලින්. ඒ තුලින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් රටේ මුදල් ප්‍රමාණය, ණය ප්‍රමාණය ඒවා පාලනය කරන්න අවශ්‍යයි. ඉතින් ඔන්න ඔහොම ගත්තාම මේ මහ බැංකු ක්‍රමය මේ ආර්ථිකයේ සුමට ක්‍රියාකාරීත්වයේ උදෙසා අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. දැන් එහෙම ගත්තාම අපිට මේ මහ බැංකු ක්‍රමේ විකාශනයේ මූලාරම්භය ගත්තොත් 1668ට විතර දිව යනවා. ඒ කියන්නේ අවුරුදු ගණනාවකට පෙර. එතකොට ගත්තාම ස්වරිජස් රිස් බැංක් කියන එක ස්වරිජ් රිස් බැංක් කියලා ස්වීඩන් වල මේ මුල්ම මහ බැංකුව ආරම්භ වුණා. මේක ඇත්තටම වාණිජ්‍ය බැංකුවක් විදිහට තමයි ආරම්භ වුනේ. එතකොට ගත්තාම මේකේ රජයට ණය ලබා දීමත් වාණිජ්‍ය කටයුතු සඳහා මේ වාණිජ්‍ය බැංකුවලට නිෂ්කාශන ආයතනයක් ලෙස කටයුතු කරන්න තමයි මේ බැංකුව ආරම්භ වුනේ. එහෙනම් රජයට ණය දෙන්න අවශ්‍ය වුණා. ඒ වගේම මේ වාණිජ්‍ය කටයුතු සඳහා බැංකුවලට නිෂ්කාශන ආයතනයක් ලෙස කටයුතු කරන්න තමයි මේ 1668 දී ස්වරිජ් රිස් බැංක් කියන මුල්ම මහ බැංකුවේ ආරම්භය සනිටුහන් වුණේ. හරි. එහෙනම් මොකක් නිසාද? රජයට ණය ලබා දීමටත් වාණිජ්‍ය කටයුතු වලට මේ බැංකු වලට නිෂ්කාශන පහසුකම් ලබා දීමත් උදෙසා පෞද්ගලික බැංකුවක් විදිහට තමයි මේක ආරම්භ වුණේ. ඊට පස්සේ මේ යුරෝපය ගත්තාම මේ ස්වීඩනය ගත්තත් ඊළඟට අනිකුත් රටවල් අතර බොහෝ යුද්ධ ඇති වුණා ඒ කාලෙදී. දැන් ප්‍රංශ විප්ලවය ගැන කතා කරනවා නේද? ඒ කාලෙදී හැම අනිත් රාජ්‍යයන් අත්පත් කරගන්න යුද්ධ ඇති වුණා. ඒකට මේ රජයන් යුද්ධ කරද්දී ඒ අයට මුදල් අවශ්‍ය වුණා මේ යුද්ධ කරන්න. එතකොට එහෙම ගත්තාම මේ රජයට ණය සැපයීම මෙන්ම ප්‍රංශ විප්ලව කාලය තුල අධික මුදල් නිකුත් වන ටයිමට එතකොට රජයට ණය සපයන්න අවශ්‍යයි. ඒ වගේම මේ අධික මුදල් ගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ? රජය අධික ලෙස ණය ගත්තොත් අනිවාර්යයෙන්ම උද්ධමනයක් ඇති වෙනවා. දැන් අපි උද්ධමනය කියන එක කෙටියෙන් අපි කතා කරොත් මොකද්ද? මේ රටේ පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යෑම. එතකොට ඒකෙදි අපි ගත්තොත් නිකන් ඉතා සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපිට ඉඩමක් තියෙනවා. ওই ඉඩමෙන් අපිට පොල් ගෙඩි 100ක් ලැබෙනවා. අපේ ආදායම අපි හිතමු රුපියල් 1000යි කියලා. බැරි වෙලාවත් අපේ ආදායම එතකොට එහෙනම් අපිට එක පොල් ගෙඩියක් ගන්න පුළුවන් රටේ ආදායම රුපියල් 1000යි. රටේ තියෙන්නේ පොල් ගෙඩි 100යි. එහෙනම් අපි ගණනෙන් බෙදුවොත් රුපියල් 10යි පොල් ගෙඩියක මිල. අපි හිතමු අපේ ආදායම රුපියල් 2000 දක්වා වැඩි වුණා. ඒ කියන්නේ මුදල් සැපයීම වැඩි වුණා. නමුත් පොල් ගෙඩි නිෂ්පාදනය වැඩි වුණේ නැහැ. එහෙනම් දැන් බැලුවොත් පොල් ගෙඩියක මිල රුපියල් 20ක් වෙලා. අන්න ඒ වගේ එකක්. කියන්නේ අපි ගත්තාම රටේ මුදල් සැපයීම වැඩි වෙනවා.
නමුත් නිෂ්පාදනය මූර්ත නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. එහෙනම් එහෙම අවස්ථාවකදී මේ මුදල් ආදායම් ලැබීම නිසා ඉල්ලුම වැඩි වෙලා උද්දමනය ඇති වෙනවා. ඒ කියන්නේ පොදු මිල මට්ටම ඉහළ යනවා. එහෙනම් මේ රජය අධික ලෙස මේ යුද්ධ කරන්න ණය ගත්ත නිසා ඒ රටවල් වල ඇති වුණා අධි උද්දමනයක්. එහෙනම් ඒ අධි උද්දමනය කිව්වහම මොකද සිද්ධ වෙන්නේ? ඒ රටේ මුදල් සම්බන්ධයෙන් තියෙන විශ්වාසය නැති වෙනවා. දැන් අපි ගත්තොත් සිම්බාබ්වේ ගත්තහම සිම්බාබ්වේ රාජ්‍යය තුල අධික ලෙස මුදල් අච්චු ගැසීම නිසා සිම්බාබ්වේ ඩොලර් වල අගය ඉතා ඉහළ යනවා. කාටවත් ඒක මේ හරියකට නියම කරන්නවත් කියන්නේ ප්‍රෙඩික්ට් කරන්නවත් බෑ මොකක් වෙයිද කියලා. ඒක නිසා මොකද්ද වෙන්නේ? සිම්බාබ්වේ ඩොලර් වෙනුවට US ඩොලර් භාවිතා කරන මට්ටමට මේ වැටිලා තියෙනවා ඒ ආර්ථිකය තුළ. එහෙනම් ඒ විදිහට රටක් අධික ලෙස රජය විසින් ණය ගන්නවා නම් ඒ රටේ උද්දමනය ඇති වෙනවා. එහෙනම් ඒ උද්දමනය ඇති වුණොත් මුදලේ මූර්ත අගය අඩු වෙනවා. මුදලේ මූර්ත අගය අඩු වෙනවා කියන්නේ මුදලින් අපිට මුදල් මොකටද අපි ගන්නේ මුදල් වලින් භාණ්ඩ හා සේවා මිලට ගන්න. භාණ්ඩ හා සේවා මිලට ගන්න තමයි මුදල් තියෙන්නේ. එහෙනම් ඒ ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය නැත්නම් ක්‍රය ශක්තිය අඩු වෙනවා නම් අපිට මේ මුදල පිළිබඳ තියෙන විශ්වාසය paludu වෙනවා. මේ මුදල් වලින් වැඩක් නැහැ කියලා අර්ථය එනවා. එතකොට එහෙනම් මොකද්ද වෙන්නේ? මිනිස්සු ඒ මුදල් කෙරෙහි තියෙන විශ්වාසය නැති වුණොත් වෙන වත්කම්, ඒ කියන්නේ මූර්ත වත්කම් අත්පත් කරගන්න පෙළඹෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් වර්තමානයේදී උනත් ගත්තොත් වාහන මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉඩ කඩම් වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මොකද හේතුව ඕගොල්ලන්ගේ බැංකු වල මුදල් දැම්මොත් නේද ලැබෙන්නේ ඉතා අඩු පොලියක්. ඒත් මිනිස්සු හිතනවා මේ මොනවද උද්දමනය එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා වල මිල මට්ටම මේ ඔයාලා දෙන රුපියල් 100ක් දැම්මොත් ඔයාලා දෙන 104 නම් පොලියක් රුපියල් 104යි මට අවුරුද්ද අගදී හම්බ වෙන්නේ. ඒක මම අද ජනවාරි 1 වෙනිදා නම් මම අද රුපියල් 100කින් ගත්ත මුදල් මේ භාණ්ඩ ප්‍රමාණය අර රුපියල් 104න් ගන්න බෑ කියලා මිනිස්සු විශ්වාස කරනවා. එහෙම වුණාම මොකද සිද්ධ වෙන්නේ? මූල්‍ය වත්කම් වෙනුවට මූර්ත වත්කම් අත්පත් කරගන්න මිනිස්සු පෙළඹෙනවා. ඒ කියන්නේ ඉඩ කඩම් වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, රත්රන් වෙන්න පුළුවන්. අන්න එහෙම වෙනත් වත්කම් වලට පෙළඹෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම අපිට මේ බැංකු වල සුමට ක්‍රියාකාරීත්වයට මොකක්ද ඕන? අතිරික්ත මුදල් තියන අය මුදල් තැන්පත් කරන්න ඕන. ඒවා තමයි උනතාව තියන අයට දෙන්නේ. අපි ඒකට කියනවා අතරමැදිකරණය කියලා. මේ අතරමැදිකරණයට බාධා සිද්ධ වෙනවා. ආයෝජන අධාර්යමත් වෙන්න පුළුවන්. ඒ තත්ත්වය අන්න ඒ වගේ දේවල් වළක්වන්න නම් මොකද්ද කරන්න ඕන? මේ අධි උද්දමනය කියන එක පාලනය කරන්න ඕන. අන්න එහෙනම් මේ දෙවෙනි කරුණ විදිහට දාලා තිනවා රජයට ණය සැපීම මෙන්ම ප්‍රංශ විප්ලව කාලය තුල අධික මුදල් නිකුත්ව නිසා ඇති වූ අධි උද්දමනයෙන් පසු මූල්‍ය ක්‍රම ස්ථායීකරණය කරන්න මහ බැංකුව ඇවිල්ලා තියෙනවා. එහෙනම් අද අපි ක්‍රියාත්මක කරන මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න 1800 දී මේ ප්‍රංශ මහ බැංකුව ඇවිල්ලා තියෙනවා. ඊළඟ රජයට ණය ලබා දීම වගේම වාණිජ බැංකුවල නිෂ්කාශන කටයුතු කරන්න තමයි අදත් ඒවා කරනවා. ඒකට ඒක මුලින්ම ඇවිල්ලා තියෙන්නේ 1668 දී. මේ සුවරිජ් රිස් බැංක් එකේ. ඊළඟට මේ ප්‍රංශ මහ බැංකුවේ. හරි. අන්න එතකොට දැන් අපි මෙතන දෙකක් දන්නවා. එහෙනම් මේ රජයට ණය සැපයීම ඊළඟට ප්‍රධාන වශයෙන් ගත්තාම ඊළඟට මේ අධි උද්දමනය පාලනය කරන්න මහ බැංකුව ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි දන්නවා අපි කතා කරනකොට මහ බැංකුව ගැන කතා කරනකොට කියනවා මහ බැංකුව බැංකු කරුවන්ගේ බැංකුව කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ බැංකු කරුවන්ට අවශ්‍ය කරන ණය සපයන්න, නිෂ්කාශන පහසුකම් සපයන්න මහ බැංකුව බැඳිලා ඉන්නවා. මොකද මහ බැංකුවේ එක අරමුණක් තමයි මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව. එතකොට මේ මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව පවතින්න නම් මේ බැංකු වල ද්‍රවශීලතා ගැටලු ඇති නොවන පරිදි පවත්ව ගන්න ඕන. ඒ වගේම යාලට ඒ අවශ්‍ය ගෙවීම් පියවීම් ක්‍රම පහසු කරන්න ඕන. ඒකට ඒ සඳහා මහ බැංකුව ක්‍රියා කරනවා. එහෙනම් ඒක ආරම්භ වුණේ 1694 එංගලන්ත මහ බැංකුව පටන් ගත්තේ ඒ අරමුණ ඇතුව. හරි. එහෙනම් දැන් ඕගොල්ලන්ට
මෙතනදී පේනවා. දැන් අපි ගත්තොත් ස්වරිජ් රිස් බැංක් එක ගත්තත්, ප්‍රංශ මහ බැංකුව ගත්තත්, එංගලන්ත මහ බැංකුව ගත්තත් ඒවා මේ 1600 ගණන් වල 1800 ගණන් වල පිහිටෝලා තියෙන්නේ මේ අද අපි ක්‍රියාත්මක කරන මේ මහ බැංකුවේ අරමුණු මහ බැංකුවේ කාර්යයන් ස්ථාපිත කරලා ආර්ථිකයේ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කරන්න තමයි මේ මහ බැංකු ක්‍රමය ආරම්භ වෙලා අද දක්වාම විකාශනය වෙලා තියෙන්නේ කියන එක අපිට පේනෙන්න තියෙනවා. එතකොට ඒකෙදි කාට හරි ගැටලු තියෙනවද? හරි. නෑ. හරි. ඊට පස්සේ ගත්තාම අපි ගත්තොත් මහජනයා විසින් මහ බැංකු ක්‍රමයේ විකාශනයමයි තාම යන්නේ. මහජනයා විසින් මුදල් සඳහා භාවිතා කරනු ලැබූ විවිධ ගෙවුම් උපකරණයේ කියලා මේක පොඩ්ඩක් තියෙනවා මේ ටයිපින් මිස්ටේක්ස්. එතකොට ඒක පොඩ්ඩක් හදාගන්න වෙනවා. විවිධ ගෙවුම් උපකරණ ඒකාබද්ධ කොට මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ඇති කරලීම. දැන් අපි ගත්තොත් ඇමරිකාවේ මහ බැංකුව ආරම්භ කරන කාලෙ වෙනකොට එක එක ප්‍රදේශවල ප්‍රාන්තවල විවිධ බැංකු විසින් විවිධ මුදල් භාවිතා කෙරුවා. දැන් ඒ කාලෙ වෙනකොට දැන් අපි මෙතනදී අදහස් කරන්නේ අපි හිතමු බැංකුවක් චෙක් එකක් නිකුත් කරනවා. ඒ චෙක් එක ව්‍යාපාරිකයෝ විසින් බාරගන්නේ අර බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය මත. එතකොට යම් බැංකුවක් ඒ ව්‍යාපාරික කටයුතු වලට සහාය වෙමින් විශාල ව්‍යාපාරිකයින් එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේම විශ්වාසය රැකිලා තියෙනවා නම් ඒ බැංකුවේ මුදල් භාවිතා වුණා ගොඩක්. ඒ වගේ එක එක ප්‍රදේශවල ඇමරිකාවේ එක එක ප්‍රාන්තවලට මෙහෙම එක එක බැංකු තිබුණා. එයාලා විවිධ මුදල් උපකරණ භාවිතා කරා. අන්න ඒවා ඒකාබද්ධ කරලා මේ විවිධ බැංකු විසින් මේ විවිධ මුදල් භාවිතා කියන්නේ ඒගොල්ලන්ගේ චෙක්පත් වගේ දේවල් භාවිතා කරලා විවිධ මුදල් උපකරණ භාවිතා කරන එක වෙනුවට ඒක ඒකාබද්ධ කරලා එක මුදල් උපකරණයක් භාවිතා කරන්න තමයි ඇමරිකානු ෆෙඩරල් සංචිත ක්‍රමය ආරම්භ වුණේ. හරි. එතකොට එහෙනම් ඒකත් අපිට කියන්න පුළුවන් අර විදිහටම රජයට ණය සැපයීම, අධි උද්දමනය පාලනය කරන්න, බැංකුකරුවන්ගේ බැංකුව විදිහට ඊළඟට මේ ගෙවුම් උපකරණ වල ස්ථායීතාවක් ඇති කරන කියන එක. විවිධ ගෙවුම් උපකරණ වෙනුවට එක් ක්‍රමයක් භාවිතා කරන්න තමයි මේ බැංකු ආරම්භ වුණේ කියලා. ඊළඟට ගත්තාම මේ රන් පදනම් කරගෙන ව්‍යවහාර මුදල් නිකුත් කිරීම නොහොත් රන් සම්මතය ක්‍රියාත්මක කරන්න ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් කියලා කියනවා. ඒතර ඒ අතීතයේ මේ ක්‍රියාත්මක වුණා මහ බැංකු සතු රත්රන් ප්‍රමාණය භාවිතා කර පසුබිම් කරගෙන තමයි ඒක ඒ රටේ මුදල් නිකුත් කිරීම සිදු වුනේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම මේකට උදාහරණයක් විදිහට හොංකොං රාජ්‍ය ගත්තොත් ඊළඟට MAS නැත්නම් සිංගප්පූරුවේ මූල්‍ය අධිකාරිය මොනිටරි ඔතොරිටි ඔෆ් සිංගප්පූර් MAS කියලා කියන්නේ මොනිටරි ඔතොරිටි ඔෆ් සිංගප්පූර් නැත්නම් සිංගප්පූරු මූල්‍ය අධිකාරිය ගත්තොත් සිංගප්පූරුවේ මුදල් නිකුත් වෙන්නේ කොහොමද? ඒ රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය මත. ඒ කියන්නේ ඒ රටට ලැබෙන විදේශවත්කම් ප්‍රමාණය ලැබුණු වැඩි වුණොත් තමයි මුදල් නිකුත් කරන්න පුළුවන්. හරි. එහෙනම් ඒ වගේ ගත්තාම එහෙනම් සිංගප්පූරුවේ මුදල් නිකුත් කරන්නේ හොංකොං රාජ්‍යය තුල මුදල් නිකුත් කරන්නේ කොහොමද? Tamanට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය මත. නමුත් අපි ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් අපිට මට මෙතන අද වෙනකොට මට බෝඩ් එකක් නැහැ. මම ඒකේ ඉඳන් පටන් ගද්දි මම බෝඩ් එකක් මොකද බෝඩ් එකක් තියෙනවා. නමුත් මට කෙලින්ම මෙතන ඉලක්ක කරන්න අමාරුයි. ඒක නිසා ගත්තොත් එහෙම අපි ශේෂපත්‍රය ගත්තොත් කොටස් දෙකකට බෙදුවොත් අපි වම් පැත්තේ තියෙනවා සුද්ධ දේශීය වත්කම් සුද්ධ විදේශීය වත්කම් කියලා. අපි කියනවා NDA NFA net domestic assets net foreign assets කියලා. එහෙනම් මහ බැංකු ශේෂපත්‍රය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් සුද්ධ දේශීය වත්කම් සුද්ධ විදේශීය වත්කම් කියලා
වම් පැත්තේ තියෙනවා. අපි දකුණු පැත්තේ තියෙනවා සංචිත මුදල්. සංචිත මුදල් කියලා කියන්නේ මහ බැංකුව විසින් සිය ආර්ථිකයට නිකුත් කරනු ලබන මුදල් ප්‍රමාණය. එහෙනම් මේ මුදල් නිකුත් කිරීම කියන්නේ මොකද්ද? මේ ආර්ථිකයට නිකුත් කරන මුදල් ප්‍රමාණය. සංචිත මුදල්. ඒකට පදනම් මුදල් කියනවා. අධිබල ඇති මුදල් කියනවා. එහෙනම් මේ ආර්ථිකයට නිකුත් කරන මුදල් ප්‍රමාණය තීරණය වෙන්නේ කොහොමද? මහ බැංකුව සතු සුද්ධ දේශීය වත්කම් සහ සුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය මත. දැන් සුද්ධ විදේශීය වත්කම් කිව්වොත් අර විදිහට මහ බැංකුව විසින් අත්පත් කරගන්න විදේශ වත්කම් ඩොලර් වෙන්න පුළුවන් නේ. අනිකොත් විදේශ මුදල් වෙන්න පුළුවන්. මහ බැංකුවට ලැබෙනවා නම් මහ බැංකුව ඒවා ගන්නවා නිකුත් කරනවා සංචිත මුදල්. අපි හිතමු X කියන වාණිජ්‍ය බැංකුවට ලැබුණ විදේශ මුදල් ඒක මහ බැංකුව මිලට ගත්තා. මහ බැංකුවේ තියෙන රුපියල් අර X බැංකුවට දුන්නා. අන්න එතකොට ආර්ථිකය තුළ මුදල් නිකුත් වෙනවා. ඒ වගේම සුද්ධ දේශීය වත්කම් ගත්තහම රජයට මහ බැංකුව ණය දෙනවා. භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව මිලට ගන්නවා. රජයට ණය දෙනවා. අන්න එහෙනම් එතකොටත් මුදල් නිකුත් වෙනවා. එහෙනම් එහෙම ගත්තහම ඒ ක්‍රමයක් තියෙනවා. සිංගප්පූරු මහ බැංකුවේ තිබුණේ කොහොමද? මොනිටරි ඔතොරිටි සිංගප්පූරුවේ විදේශ වත්කම් ප්‍රමාණය. අන්න ඒ වගේ තමයි මම මෙතන උදාහරණයක් ගත්තේ. නමුත් අතීතයේදී මේ මහ බැංකුවල මේ රන් සම්මතයේ ක්‍රියාත්මක වෙනකොට මහ බැංකුවේ වත්කම විදිහට ඒ කියන්නේ ඒ රටේ ව්‍යවහාර මුදල් මහ බැංකුව විසින් නිකුත් කරන්න නම් මොකක්ද අවශ්‍ය වුණේ? මහ බැංකුවේ රත්රන් ප්‍රමාණය වැඩි වෙන්න ඕන. රත්රන් ප්‍රමාණය වැඩි වුණොත් තමයි ආර්ථිකයට මුදල් නිකුත් වෙන්නේ. අපි හිතමු අපි මහ බැංකුවත් එක ක්‍රියාත්මක කරා කියලා. ඒක අපි කියමු X කියන බැංකුවෙන් මේක ක්‍රියාත්මක කරා. අපි හිතමු මොනවද ගෙවුම් ශේෂය දිහා බලනකොට රත්රන් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් කවුරු හරි මට කියන්න රත්රන් ප්‍රමාණය අඩු වෙනවා. මහ බැංකුවේ වත්කම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මහ බැංකුව ගන්න ඕන පියවර මොකද්ද මේ මහ බැංකුවේ වත්කම් ප්‍රමාණය වැඩි කරගන්න? කවුරු හරි හිතලා කියන්න වැරදුනාට කමක් නැහැ. මහ බැංකුවේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්න තියෙන මේ වත්කම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම අවස්ථාවේදී මොකද්ද කරන්න ඕන මහ බැංකුව මේ වත්කම් වැඩි කරන්න? බලන්න කවුරු හරි හිතලා කියන්න වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි උත්සාහයක් කරන්න. පන්තියේ කතා කරන්න ඕන. දැන් මේක ඔයගොල්ලන්ව නේද මට පෙවුන් නැතුවට ඔයගොල්ලෝ කතා කරන්න ඕන. බලන්න මොකද්ද කොයි වගේ පියවරක්ද මහ බැංකුව ගන්නවා? ඉතා සරල පියවරක්. මොකද්ද? ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය වැඩි කරගන්න කරගැනීම අරමුණින් ඉන්වර්ඩ් රෙමිටන්ස් කරගන්න පුළුවන් නම් හොඳයි. ඔව් ඉන්වර්ඩ් රෙමිටන්සස් ඉන්වර්ඩ් රෙමිටන්සස් එතකොට එන්න ඕන. ඒක මිනිස්සු එවන්න ඕන. එහෙම වුණොත් හරි. එතකොට මේකට අපිට පොදුවේ කරන්න බොහොම හොඳයි උත්තරේ. ඒක උත්තරයක්. අපිට පොදුවේ කරන්න පුළුවන් දෙයක් තමයි අපිට පොලි අනුපාතික වැඩි කරනවා. අපි හිතමු පොලි අනුපාතික වැඩි කරනවා. වැඩි කෙරුවොත් අපි හිතනවා විදේශිකයෝ අපේ රටේ ආයෝජනය කරයි කියලා. හරි. එහෙනම් පොලි දැන් එතකොට ඒ වගේ අවස්ථාවක දැන් සාමාන්‍යයෙන් විවෘත ආර්ථිකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන රටක විදේශ වත්කම් අඩු වෙනවා නම් එයාලා කරන්නේ මොකද්ද? තමන්ගේ පොලි අනුපාතික වැඩි කරනවා. දැන් අපි හිතමු ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ සංචිත ආයෝජනය කරනවා. ඒ සංචිත ආයෝජනය කරන්න ඕන වඩාත් يعني මහ බැංකුවේ අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙන ඒ ගයිඩ්ලයින්ස් එහෙම නැත්නම් ඒ මඟ පෙන්වීම් මාර්ගෝපදේශක අනුව. ඒකට මේ ඩීල් එක කරනකොට ඒ ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඒවා බලනවා. එහෙනම් මහ බැංකුවේ සංචිතවලට වඩාත් හොඳ යහපත් දෙයක් ඉටු කරන්න, ඒ කියන්නේ හොඳ රිටර්න් එකක් ලැබෙන අවදානම් අඩු ඒවල තමයි කරන්නේ. කොහොම බලන් ඉදී අපිට නිවුස් එකක් එනවා ඕස්ට්‍රේලියාවේ එයාලගේ පොලි අනුපාතික අපි හිතමු බේසිස් පොයින්ට් 25කින් වැඩි කරන්න යනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම හැම රටක්ම වගේ ඕස්ට්‍රේලියාවේ
ආයෝජනය කරන්න යනවා. අපිත් යනවා. එහෙනම් එතකොට මොකද්ද වෙන්නේ? ඕස්ට්‍රේලියානු ඩොලර් එකත් ශක්තිමත් වෙනවා. මොකද ඉල්ලුම නිසා. ඒ වගේම වත්කම් ප්‍රමාණෙත් වැඩි වෙනවා. මේ විදිහට අර අපි ගත්තොත් එහෙම විවෘත ප්‍රාග්ධන ප්‍රවාහයන් ගත්තොත් එහෙම ඕපන් කැපිටල් ෆ්ලෝස් කියලා ගත්තොත් මේ පොලි අනුපාතික වලින් පුළුවන් මේ තමන්ගේ වත්කම් මහ බැංකුවට තමන්ගේ සංචිත අඩු වැඩි කරගන්න පුළුවන්. පොලි අනුපාතික වැඩි කෙරුවොත් සංචිත ප්‍රමාණය අඩු වෙයි. අඩු කෙරුවොත් වැඩි කෙරුවොත් වැඩි වෙයි. මේ විදිහට යන්නේ. එහෙනම් මම මෙතනදී පැහැදිලි කිරීමක් කෙරුවේ මේ රන් පදනම් කරගෙන විවහාර මුදල් නිකුත් කිරීම කරන්නේ කොහොමද කියලා. එහෙනම් මේ අතීතයේ මහ බැංකු මේ රන් සම්මතය ක්‍රියාත්මක කරන්නත් මේ විදිහට මහ බැංකු ක්‍රමය යොදාගත්තා. ඒතර මේකෙදි ක්‍රම වේද තුනක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ නෝට් එක උනත් එක දාගන්න. මෙතන රන් සරණ සම්මතය කියලා කියන්නේ රත්රන් තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ මේ මහ බැංකුව නිකුත් කරන්නේ අතීතයේදී ගත්තාම රන් කාසි. ඒව තමයි මේ රන් සංසරණ සම්මතය කියන්නේ. රත්රන් තමයි නිකුත් කිරීමක් වෙන්නේ මහ බැංකුව තමන්ගේ ඒ සංචිත පදනම් කරගෙන. ඊළඟට රන් හුවමාරු සම්මතය කියලා කියන්නේ ඒ රත්රන් පදනම් කරගෙන රිදී වගේ වෙනත් ලෝහ වලින් යුතු කාසි නිකුත් කෙරුවා අතීතේ මහ බැංකුව. එහෙනම් ඒ කාලෙත් කාසි භාවිතා වුණා. එහෙනම් තමන්ට තියෙන රත්රන් ප්‍රමාණය පදනම් කරගෙන ඒකට අදාළ අනුපාතකයක් හොයාගෙන හදාගෙන ඒකට සාපේක්ෂව රිදී වැනි ලෝහ වලින් මුදල් නිකුත් කරා. ඊට පස්සේ ගත්තාම රන් පදනම් කරගත් නෝට්ටු ක්‍රමය කියන්නේ එතකොට දැන් භාවිතා වන මුදල් මේ රත්රන් තමන්ගේ ප්‍රමාණය මේ යොදාගෙන ඒ මුදල් නිකුත් කිරීම සිදු කෙරුවා කියන එකයි තියෙන්නේ. එහෙනම් රන් සංසරණ සම්මතය, රන් හුවමාරු සම්මතය සහ රන් පදනම් කරගත් නෝට්ටු ක්‍රමය කියන එක මේ අතීතයේදී රන් සම්මතය පදනම් කරගෙන ක්‍රියාත්මක වුණා කියන එක අපිට කියන්න පුළුවන්. ඊළඟට ගත්තහම මේ මහ බැංකු ක්‍රමයේ විකාශනය ගැන කතා කරනකොටම මේ මහ බැංකුව විසින් මුදල් නිකුත් කිරීමට අනුගමනය කරන ප්‍රතිපත්තියට අනුව මහ බැංකු ආකාර 3කට වර්ග කරන්න පුළුවන්. මේකේ ස්පෙලිංස් අර වගර් කියලා තියෙන වර්ගවලට ඒවල හදාගන්න. ඒකට මහ බැංකුව විසින් මේ මුදල් නිකුත් කරන ආකාරය අනුව මහ බැංකු වර්ග 3කට බෙදෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි මුදල් සංගමය, කරන්සි යූනියන් කියලා කියනවා. ඒකෙදි වෙන්නේ එක්කෝ වෙනත් රටක මුදලක් භාවිතා කරනවා. එතකොට එහෙම එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක රාජ්‍යයක් වෙන්නත් පුළුවන්. රාජ්‍යයන් කීපයක් එකතු වෙලා වෙන රටක මුදල් භාවිතා කිරීමක් වෙන්න පුළුවන්. ඒකට උදාහරණය ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට අපිට යූරෝ එක ගත්තොත් එහෙම ඒ යුරෝපා කලාපය තුලම යූරෝ තමයි භාවිතා වෙන්නේ. එතකොට වර්ජින් දූපත් ගත්තාම ඩොලර් තමයි භාවිතා කරන්නේ. වර්ජින් දූපත් ගත්තොත්. ඒකට ඒ වගේ එහෙම ගත්තොත් එහෙම මේ මුදල් සංගමය කියන්නේ මොකද්ද? කරන්සි යූනියන් කියන්නේ එක රාජ්‍යයක් හරි රාජ්‍යයන් කීපයක් හරි එකතු වෙලා වෙනත් රටක මුදල් තම ව්‍යවහාර මුදල් විදිහට භාවිතා කරනවා. එහෙම එකකට අපි කියනවා මොකක් කියලාද? මුදල් සංගමය කියලා. ඒ වගේ දේවල් ඔයාලා නෝට් කරගන්න. මොකද ඒවා කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන්. එහෙනම් මුදල් සංගමය කියලා කියන්නේ එක් රටක් හෝ රාජ්‍යයන් කීපයක් එක් වී වෙනත් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තම ව්‍යවහාර මුදල් ඒකකයේ ලෙස භාවිතා කිරීම. හරිද? මම නැවත කියන්නම්. එක් රටක් හෝ රටවල් කීපයක් එකතු වී වෙනත් රටක ව්‍යවහාර මුදලක් තම ව්‍යවහාර මුදල් ලෙස භාවිතා කිරීම මුදල් සංගමය කියලා අපි කියනවා. අපිට කියන්න පුළුවන් උදාහරණ විදිහට වර්ජින් දූපත් ඩොලර් භාවිතා කරනවා. හරි. ඒකට එක රටක් වෙනත් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් භාවිතා කරනවා. යුරෝපා කලාපය ගත්තොත් එහෙම රාජ්‍යයන් ගණනාවක් එකතු වෙලා යූරෝ කියන මුදල් ඒකකයේ භාවිතා කරනවා. එහෙනම් අපි ඒකට කියන්න පුළුවන් මොකක් කියලාද? මුදල් සංගමය කියලා. තේරුණාද? හරි.
ඊළඟට ගත්තහම ව්‍යවහාර මුදල් මණ්ඩලය නැත්නම් මූල්‍ය අධිකාරිය. currency board system monetary authority කියලා කියනවා. ඉතින් අපි ගත්තාම ශ්‍රී ලංකාවත් 1950 අගෝස්තු 28 මහ බැංකුව පිහිටවන්නට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. වර්තමානයේ සිංගප්පූරුව හොංකොං රාජ්‍යයේ ක්‍රියාත්මක වෙන්නේ මේ කරන්සි බෝඩ් සිස්ටම් එක. එහෙනම් 1950 අගෝස්තු 28 ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවන්න ඉස්සෙල්ලා මහ බැංකුව මුදල් නිකුත් කෙරුවා නම් මේ ව්‍යවහාර මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා වාසීන්ට මුදල් නිකුත් කෙරුවා නම් ඒ මුදල් නිකුත් කෙරුවේ මොකක් මතද? තමන්ට ලැබෙන විදේශ වත්කම් ප්‍රමාණය මත පමණයි. නමුත් එහෙම නැතුව භාණ්ඩාගාර බිල්පත් අරගෙන රජයට ණය දීලා මුදල් නිකුත් දුන්නේ. ඒ වෙනුවට නිකුත් උනේ මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මණ්ඩලයට. ඒ මුදල් මණ්ඩලය කියන්නේ තිබුණු මහ බැංකුවට විදේශ මුදල් ලැබුණා නම් තමයි රුපියල් නිකුත් කරේ. ඒකට සිංගප්පූරුව අද ඉතා දියුණු රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා මේ කරන්සි බෝඩ් සිස්ටම් එකේ. හොංකොං ගත්තත් එහෙමයි. නෑ නිකමට මට පෞද්ගලිකව හිතෙන එකක් තමයි මොකද්ද? අපි නේද 48 නිදහස ගන්න නැතුව අර ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයේම සමහරට අනුගමනය කෙරුවා නම් අද අපේ රටත් සිංගප්පූරුවක් බවට පත් වෙලා තියෙන්න තිබුණා කියලා නිකන් හිතෙන අවස්ථා තියෙනවා. එහෙනම් දැන් ව්‍යවහාර මුදල් මණ්ඩලයේ මූල්‍ය අධිකාරිය කියන එකට මේක ඔයාලගේ එක්සැමිනගේ බොහොම ජනප්‍රිය ප්‍රශ්නයක් හැම වෙලාවෙම අහන. ඒක නිසා ලකුණු දෙකේ ප්‍රශ්න වලට හෝ ලියන ප්‍රශ්න වලට අහනවා. එන ඒකෙන් හින්දා ලියා ගන්න ව්‍යවහාර මුදල් මණ්ඩලය හෝ මූල්‍ය අධිකාරිය කියන එක ගත්තහම මේවායේ තියෙන විශේෂත්වය මොකද්ද? තමන්ට ලැබෙන විදේශ වත්කම් නැත්නම් විදේශ මුදල් ප්‍රමාණය මත තමයි දේශීය මුදල් නිකුත් කිරීමේ ප්‍රමාණය තීරණය වෙන්නේ. මම නැවතත් කියනවා ව්‍යවහාර මුදල් මණ්ඩලයට හෝ මූල්‍ය අධිකාරියට ලැබෙන විදේශ මුදල් නැත්නම් විදේශ වත්කම් ප්‍රමාණය මත තමයි එයාලගේ රටේ ව්‍යවහාර මුදල් නිකුත් වීම තීරණය වෙන්නේ. ඒකට උදාහරණත් ඔයාලගේ ප්‍රශ්න පත්‍රය තුල අහනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් මේකෙම තියෙන මොනිටරි ඔතොරිටි සිංගප්පූරු කියලා ගත්තාම MAS කියලා කියනවා. නැත්නම් සිංගප්පූරු මූල්‍ය අධිකාරිය ගත්තොත් මේ ව්‍යවහාර මුදල් ක්‍රමයට උදාහරණයක්. ඊළඟට හොංකොං රාජ්‍ය ගත්තොත් මේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයට උදාහරණයක්. ඒ කියන්නේ හොංකොං රාජ්‍යයට ලැබෙන විදේශ මුදල් නැත්නම් විදේශ වත්කම් ප්‍රමාණය මත තමයි ව්‍යවහාර මුදල් නිකුත් කිරීම ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකාවත් 1950 මහ බැංකුව පිහිටුවීමට පෙර අනුගමනය කරේ මේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. හරිද? ඒකේ ගැටලු තියෙනවද කාටවත්? නැහැ. එහෙමනම් අපිට තුන්වෙනි එක තමයි වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුව වගේ මහ බැංකු ක්‍රමවේදය. නම් මහ බැංකුව කියන්නේ රටේ මුදල් නිකුත් කරනවා නේද? එතකොට මේ මුදල් නිකුත් කිරීමට දේශීය මුදල් දේශීය වත්කම් විදේශ වත්කම් ප්‍රමාණය වැඩි වුණොත් එimhe මහ බැංකුවට මුදල් නිකුත් කරන්න පුළුවන්. ඊළඟට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ක්‍රියාත්මක කරනවා. ඊළඟට මේ මහ බැංකු ක්‍රමයේ තුල දකින්න ලැබෙනවා ගොඩක් රජයේ නියෝජිත කාර්යයන් කරනවා. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් සේවකාර්ය සාධක අරමුදල කළමනාකරණය කරනවා. අරමුදල කළමනාකරණය කරනවා. ඊළඟට ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුත් මූල්‍ය බුද්ධි ඒකකය ක්‍රියාත්මක වෙනවා මහ බැංකුව තුළ. කළු සල්ලි සුදු කිරීම වළක්වන්න ඒ තියෙන වෙනම ඒකකයක් තියෙනවා. වෙන දෙපාර්තමේන්තුවක් තියෙනවා ස්වාධීන එකක්. ඊළඟට ගත්තාම RDD කියලා මේ රීජනල් ඩෙවලොප්මන්ට් ඩිපාර්ට්මන්ට් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙනවා.
අපේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව තුලින් කෙරෙන්නේ මේ තුලිත සංවර්ධනයක්. එහෙම නැත්නම් සියලුම පළාත් වලින් ප්‍රොවින්සස් වලින් රටේ GDP එකට ලැබෙන ඒ දායකත්වයේ කන්ට්‍රිබියුෂන් එක වැඩි කරගන්න ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අඩු දියුණු ප්‍රදේශවලට ණය ලබා දීම කරනවා. අන්න ඒ වගේ දේවල් කරන්න ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව තියෙනවා. ඔන්න ඔය වගේ අපිට දකින්න පුළුවන් මහ බැංකුව තුල මේ රජයේ නියෝජිත කාර්යයන් කරන්න තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ මේ මහ බැංකු තුලින්. එහෙනම් විශේෂයෙන් ගත්තාම මුදල් නිකුත් කිරීම අරමුණු කරගෙන ගත්තොත් මුදල් සංගමය, ව්‍යවහාර මුදල් හෝ මූල්‍ය අධිකාරිය, මහ බැංකු ක්‍රමය කියන මේ තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මහ බැංකුවේ වත්කම් මත තමයි මහ බැංකු ක්‍රමයේදී මුදල් නිකුත් වෙන්නේ. මහ බැංකුවේ වත්කම් කිව්වහම දේශීය වත්කම්, විදේශීය වත්කම් කියන දෙකම තියෙනවා. ඒවා වැඩි වුණොත් මුදල් නිකුත් කිරීම වැඩි වෙනවා, අඩු වුණොත් අඩු වෙනවා. ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමයේදී මොකද්ද විශේෂත්වය? ලැබෙන විදේශ වත්කම් ප්‍රමාණය මත තමයි මුදල් නිකුත් වෙන්නේ. මුදල් සංගමය තුල දැකිය හැකි දේ තමයි මොකද්ද? ඒ එක රාජ්‍යයක් වෙනත් රාජ්‍යයක ව්‍යවහාර මුදල් භාවිතා කිරීම හරි නැත්නම් රාජ්‍යයන් රාශියක් එකතු වෙලා මේ තමන්ගේ ව්‍යවහාර මුදල් ලෙස වෙනත් රාජ්‍යයක මුදල් ඒකකයක් එක පොදු මුදල් ඒකකයක් භාවිතා කිරීම. හරි නේද? ඒකෙදි ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතෙනවා. මට හිතෙනවා ගැටලු තියෙනවා නම් කරුණා කරලා අහන්න. ගැටලු අහන එක බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ කියලා මට හිතෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ අර මං ඉස්සෙල්ලම කියපු ස්ලයිඩ්ස් හතරක් තියෙනවා. මේ ස්වීඩිෂ් රිස්ක් බැංක් කියන එකේ ස්පෙලිංස් ගොඩක් වැරදි තියෙනවා. ඊළඟට ඇමරිකානු ෆෙඩරල් කියලා තියෙන ෆෙඩරල් සංචිත ක්‍රමය තියෙනවා. ඊළඟට එංගලන්ත මහ බැංකුව මම ඉස්සෙල්ලා කතා කරා. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව ගැන තියෙනවා. එතකොට මේ මම මෙතන උදාහරණ ගත්තේ මොනවද? අපි ඉස්සෙල්ලා කතා කරපු ස්වීඩිෂ් රිස්ක් බැංක් ගත්තා. ඊළඟට ෆෙඩරල් රිසර්ව් සිස්ටම් එක ගත්තා. නැත්නම් ඇමරිකානු ෆෙඩරල් බැංකුව ගත්තා. එංගලන්ත මහ බැංකුව ගත්තා. ශ්‍රී ලංකා මහ බැංකුව. ওই විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ විදිහට දැන් අපි ගත්දි මේ මහ බැංකු ක්‍රමය විකාශනය වෙනකොට ඒ විකාශනයේදී අපිට දකින්න පුළුවන් පොදු ලක්ෂණ අනුව මම ස්ලයිඩ් 3ක් විතර හදලා තියෙනවා. ඒව ගත්තොත් මොකද්ද අපිට කියන්න පුළුවන් මුදල් නිකුත් කිරීම පෙරදැරි කරගත් බැංකු ක්‍රමවේදයක් ලෙස මේ මහ බැංකුව ක්‍රියාත්මක කරලා තියෙන. රජයට ණය සැපයීම වෙන්න පුළුවන්. වෙනත් මේ එක එක ප්‍රදේශවල භාවිතා කරපු විවිධ මුදල් ඒකක එකතු කරලා එක මුදල් ඒකක මේ ක්‍රමයක් නිර්මාණය වීම වෙන්න පුළුවන්. ඒ විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ රාජ්‍යයේ මූල්‍ය ක්‍රමය පිළිබඳ තීන්දුව ගැනීම තුළින් මුදල් ක්‍රමය හා බැංකු ක්‍රමය හසුරවන ආයතනයක් ලෙස අපි දැක්ක එංගලන්ත මහ බැංකුව ආරම්භ වුණේ බැංකු කරුවන්ගේ බැංකුව විදිහට. එහෙනම් මුදල් ක්‍රමයක් බැංකු ක්‍රමයක් හසුරුවන ආයතනයක් විදිහට මේ මහ බැංකුව අද දක්වා විකාශනය වෙලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තත් මුදල් ක්‍රමය ගිට තියෙනවා ආර්ථික හා මිල ස්ථායීතාව. පරමාර්ථ වලින් එකක්. ඊළඟට බැංකු ක්‍රමය හසුරවන්න කියනවා දෙවෙනි අරමුණ විදිහට මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව කියලා. එහෙනම් ඒ ක්‍රමවේදයමයි යන්නේ. එහෙනම් අදාළ රාජ්‍යයේ මූල්‍ය ක්‍රමය පිළිබඳ තීන්දුව ගැනීම තුළින් මුදල් ක්‍රමය හා බැංකු ක්‍රමය හසුරවන ආයතනයක් විදිහට මේ මහ බැංකු ක්‍රමය විකාශනය වෙලා තියෙනවා. ඊළඟට 18 වන සතවර්ෂය තුලදී පැවති වාණිජ බැංකු ක්‍රමවේදයේ තුල බැංකු කරුවන්ගේ බැංකුව ලෙස ඉදිරියට පැමිණීම. දැන් අපි පස්සේ එංගලන්ත මහ බැංකුව ගැන කතා කරද්දී අපි කතා කරනවා 1694 දී. එතකොට කිව්වේ ඒකෙදි නම් කළා මට මතක විදිහට the land in the Threadneedle Street කියලා. එතකොට මේ මහ බැංකුව හැදුන්නේ පෞද්ගලික බැංකුවක් 1694ට පෙර හැදුන්නේ the land in the
ට්‍රෙඩ් නීඩල් ස්ට්‍රීට් කියලා. දැනුත් එංගලන්ත මහ බැංකුව තියෙන්නේ ට්‍රෙඩ් නීඩල් ස්ට්‍රීට් එක. එතන ඉස්සරහම ඒ පාරේ නම ට්‍රෙඩ් නීඩල් ස්ට්‍රීට් කියන එක. එහෙනම් ඉස්සර කිව්වේ ද ලේන්ඩි. මේ සමහර වෙලට අතීතයේදී නේද මහ බැංකුව නේද බොහොම අලංකාර ස්ථානයක් වෙන්න පුළුවන්. ඒක නිසා වෙන්න ඇති ද ලේන්ඩි කියලා කිව්වා. ද ලේන්ඩි ඉන් ද ට්‍රෙඩ් නීඩල් ස්ට්‍රීට්. ඒ විදිහට පෞද්ගලික බැංකුවක් විදිහට තමයි පස්සේ ඒක ක්‍රමයෙන් ව්‍යාප්ත වෙලා 1694 දී බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් කියලා ආවා. එහෙනම් 18 වෙනි සතවර්ෂය තුල ගත්තත් මේ ක්‍රමවේදය තුල බැංකුකරුවන්ගේ බැංකුව ලෙස මේ බොහෝ වාණිජ්‍ය බැංකු ඉදිරියට ඇවිල්ලා තියෙනවා. වාණිජ්‍ය බැංකු තමයි මහ බැංකු වලට පරිවර්තනය වුනේ. සර් මට ප්‍රශ්නයක් තියෙනවා සර්. කලින් ස්ලයිඩ් එකේ සර් මේ එංගලන්ත බැංකුව ගැන විස්තරයක් තියෙනවා පොඩි. එතන තියෙනවා මේ ඒකේ දෙවෙනි එක තියෙනවා බැංකුව 1694 දී රජයේ බැංකුව ලෙස ස්ථාපිත කරන ලදී කියලා. මේ කියන්නේත් සර් බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් එක ගැනමද? ඔව් මේ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් මීට ඉස්සර තිබුණේ 1694ට පෙර තිබුණේ වාණිජ්‍ය පෞද්ගලික වාණිජ්‍ය බැංකුවක් විදිහට. මම කිව්වේ the lady in the threadneedle street කියලා. ඊට පස්සේ මහ බැංකුව බවට පත් වුණේ 1694 දී. හරිද? එතකොට රජයේ බැංකුවක් විදිහට ඒක ආවා. නමුත් මේ රජයේ බැංකුවක් වුණාට තීන්දුව తీරන බොහොම ආපු හින්දා මම කියන්නේ බොහොම ස්වාධීනව ගනුණා. නමුත් මේකට එංගලන්ත මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් වුණේ සම්පූර්ණයෙන්ම 1995 දී. හරිද? එතකොට 1694ට ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද? පෞද්ගලික බැංකුවක්. ඒ පෞද්ගලික බැංකුවට උදාහරණය තමයි ඒකට කිව්වේ මොකද්ද? The land in the threadneedle street කියලා. ඊට පස්සේ 1694 දී මහ බැංකුව බවට පත් වුණා. මොකද්ද නම වුණේ? එංගලන්ත මහ බැංකුව. ඒකට ස්වාධීනත්වයේ හිමි වුණේ 90 දශකයේදී. හරිද වාගේ ප්‍රශ්නෙට උත්තරේ? හරි සර්. හරි සර් thank you සර්. පළවෙනි මේ අර මුලදී කියපු එකේ අර රන් පදනම් කරගෙන ව්‍යවහාර මුදල් නිකුත් කිරීම ගැන කියපු තැන සර් ඒක කරේ මොන රටවල් වලද සර් සාමාන්‍යයෙන්? හැම රටක්මද නැත්නම් හැම රටක්ම 1931 දක්වා හැම රටක්ම අනුගම විශේෂයෙන්ම මේ යුරෝපා කලාපය තුල ගත්තහමත් අපි වගේ රටවල් වල ශ්‍රී ලංකාව වුණත් මේ රන් පදනම් කරගත්තා. මොකද අපිත් ඒ කාලේ යටත් විජිතයක් විදිහට තිබුණේ. එතකොට ඒ කාලෙදි පොදුවේ ගත්තොත් 1931 වෙනකම්ම පොදුවේ හැම රටක්ම මේ රන් පදනම් කරගෙන මුදල් නිකුත් කරා. නමුත් 1931 දී එංගලන්ත මහ බැංකුව මේ රත්රන් නිකුත් කිරීම අත්හිටෙව්වා. ඊට පස්සේ තමයි මේ රන් සම්මතය කියන එක අවලංගු වුණේ. 1931 දී එංගලන්ත මහ බැංකුව රන් නිකුත් කිරීම අනිකුත් මහ බැංකුව වලට රන් නිකුත් කිරීම අත්හිටෙව්වා. එතනදී තමයි මේක ක්‍රියාත්මක වීම නතර වුණේ. හරි සර් thank you සර්. තව ඒ වගේ අහන්න බොහොම හොඳයි. එහෙම ප්‍රශ්න අහනවා නම් මේවා තහවුරු කරගන්න. ඒක අපි හිටියේ මෙතන නේද? බැංකුකරුවන්ගේ බැංකුව ලෙස ආවා. එතකොට මුදල් නිකුත් කිරීම, මූල්‍ය ක්‍රමයේ පිළිබඳ තීන්දුව ගැනීම, ඊළඟට බැංකුකරුවන්ගේ බැංකුව. ඒ විදිහට ඊළඟට මෙම සියලුම ක්‍රියාකාරකම් වල අරමුණ වෙන්නේ මුදල් පිළිබඳ නෛතික පිළිගැනීම සනිටුහන් කිරීම. ඒ කියන්නේ නෛතික පිළිගැනීම කියන්නේ දැන් අපි දන්නවා අපේ මුදල් ගත්තාම ඒ මුදල් වල සැබෑ අගයක් තියනවාද? අපිට මේ දැන් අපි මේ රුපියල් 1000 විදියට නිකුත් කරන එකේ මේ කොලේ අගයක් තියනවද රුපියල් 1000ක? නැහැ. නමුත් අපි මේකට අර ලීගල් ටෙන්ඩර් නැත්නම් නෛතික පිළිගැනීම නිසා තමයි අපි මේ මුදල් භාවිතා කරන්නේ. ඒකට තියෙන පොදු පිළිගැනීමක් තියෙනවා, නෛතික පිළිගැනීමක්. මුදල් නෝට්ටුවෙම ගහලා තියෙනවා නේද? මොකද්ද ශ්‍රී ලංකාන්දුව වෙතින් නිකුත් කරන මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුල ඔන්නෝම තියෙනවා. ගෙවීම් කිරීම සඳහා නීතියෙන් වළංගු වේ. ඒ වගන්තියෙන් කියන්නේ මොකද්ද? මේකට නෛතික පිළිගැනීමක් තියෙනවා කියලා. එහෙනම් ඒ විදිහට මේ එක ආයතනයකින් පිළිගත්ත ආයත මම ඉස්සෙල්ලා කිව්වා අර පෞද්ගලික බැංකු ක්‍රියාත්මක වෙනකොට
ඒ පෞද්ගලික බැංකු වලට තියෙන විශ්වාසය මත තමයි ඒ බැංකු වලින් නිකුත් කරපු මුදල් වලට තිබුණු විශ්වාසය වැඩි වුණේ කියලා. ඒවා චෙක්පත් වෙන්න පුළුවන්. ඒ බැංකු වල තියෙන විශ්වාසය වැඩි නම් ඒකට ලොකු කැමැත්තක් තියෙනවා මේ මුදල් භාවිතා කරන්න. පිළිගැනීමක් තියෙනවා. හැමෝම මේ මුදල් භාවිතා කරනවා. නමුත් මේ මහ බැංකු ක්‍රමය ක්‍රියාත්මක වෙනකොට ඒක මාරු වුණා මේ මහ බැංකුවට. එහෙනම් මහ බැංකුව නිකුත් කරන මුදල් වලට නෛතික පිළිගැනීමක් තියෙනවා. එහෙනම් නෛතික ඒ කියන්නේ මේ නෛතික පිළිගැනීම තියෙන්න නම් අනිත් පැත්තෙන් මහ බැංකුව උද්දමනය පාලනය කරන්න ඕන තිය මුදල් ප්‍රතිපත්ති උපකරණ තුලින්. නැත්නම් අධික ලෙස උද්දමනය ඇති වුණොත් එහෙම මේ නෛතික පිළිගැනීම තුනට මේ මුදල් පිළිබඳ විශ්වාසය නැති වෙනවා. ඒක නිසාම මහ බැංකු ක්‍රියාත්මක වෙනකොට මේ Taman නිකුත් කරන මුදල් වල ඒ පිළිබඳ තියෙන විශ්වාසය ආරක්ෂා කරන්න ඕන. ඒ වගේ මේ මුදල් හොර නෝට්ටු විදිහට නිකුත් කරන්න තියෙන අවස්ථා මග අරින්න ඕන. ඉතා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා. එහෙම කරොත් ඒ කියන්නේ මුදලේ ක්‍රය ශක්තිය ඊළඟට හොර මුදල් නිකුත් කිරීමට තියෙන මේ ඉඩකඩ අවම කිරීම නැත්නම් නැති කිරීම අන්න ඒ වගේ දේවලුත් එකතු වෙනවා මේ නෛතික පිළිගැනීමට. නමුත් මේ හැම දෙයකින්ම එහෙනම් මුදල් පිළිබඳ නෛතික පිළිගැනීම සනිටුහන් කිරීම හා මූල්‍ය ක්‍රමයේ මෙතන ස්පෙලිංස් වැරද්දක් තියෙන අර්බුද වැළැක්වීමේ අරමුණ ඇතිව මහ බැංකු ක්‍රමයේ විකාශනය වීලා තියෙනවා. ඒ කියන්නේ මේ ආර්ථික හා මිල ස්ථායීතාව ඇතිකරන මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ඇති කිරීම නිසා තමයි මේ මහ බැංකු ක්‍රමය විකාශනය වෙලා තියෙන්නේ. ඊළඟට මම මේ ස්ලයිඩ් එකට ඊළඟට මම පැහැදිලි කරනවා. මොකද මෙතනින්ම අරගෙන මම තව ටිකක් ඊළඟ ස්ලයිඩ්ස් වලට යන්න කලින් මම පැහැදිලි කිරීමක් කරන්න ඕන මේ ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් සම්බන්ධයෙන්. අපි එතකොට මෙතනදී ගත්තොත් එහෙනම් මුදල් පිළිබඳ නෛතික පිළිගැනීම සනිටුහන් කිරීමත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ආරක්ෂා කිරීමත් තමයි මේ මහ බැංකු ක්‍රමයේ විකාශනය මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව බැංකු නෝට්ටු නිකුත් කිරීම හා බැංකුකරුවන්ගේ බැංකුව ලෙස කටයුතු කිරීමේ කාර්යභාරය පෙරටු කොටගෙන මහ බැංකු ක්‍රමය විකාශනය වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව මහ බැංකුව සතු ප්‍රධානතම ප්‍රතිපත්තීන් ලෙස සැලකනවා. ඒ කියන්නේ ප්‍රධානතම පරමාර්ථ කියලා හදාගත්තත් කමක් නැහැ. එහෙනම් මුදල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. හොඳයි අපි ගමු මුදල් ප්‍රතිපත්තිය කියන එක අපි පොඩ්ඩක් දැන් මේක හැම වෙලාවෙම අපිට හම්බුණා මුදල් කියන එකයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයි. ඒක නිසා මම පොඩ්ඩක් අපි මේවා ගොඩාක් විස්තරාත්මකව පස්සේ සාකච්ඡා කරනවා. නමුත් ඔයාලට අවබෝධයක් එන්න ඔයාලා දන්නවත් ඇති. නමුත් මම කෙටියෙන් කියනවා. දැන් අපි මුදල් ප්‍රතිපත්තිය කිව්වහම අපි මුදල් ප්‍රතිපත්තිය යනු කුමක්ද කිව්වොත් එහෙම අපි කියන්නේ අපි නිර්වචනය කරන්නේ රටේ මිල ස්ථායීතාව. එහෙම නැත්නම් උද්දමනය පහළ හා ස්ථායී මට්ටමක පවත්වාගෙන යන්න මහ බැංකුව ක්‍රියාත්මක කරන ඕනෑම දෙයකට අපිට කියන්න පුළුවන් මුදල් ප්‍රතිපත්තිය කියලා. දැන් වර්තමානයේ ගත්තොත් මම දැන් පොඩ්ඩක් ඔයාලට කතා කරන්න දැන් පැයක් විතර කරලා තියෙනවා. ඒක නිසා එක්කෙනයි කතා කරේ. ඒක නිසා මම ඕගොල්ලන්ගෙන් යම් පොඩ්ඩක් මේ එක දිගටම පාඩම කරගෙන යනකොට ඒක නීරස වෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් අපි ප්‍රායෝගික පැත්තට යනවා. එහෙම ගියාම කවුරු හරි මට කියන්න මම ඉස්සර නිර්වචනය කරනවා අපි සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය නැත්නම් දැඩි මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ පොලී අනුපාතික වැඩි කරලා ආර්ථිකයට මුදල් අඩුවෙන් නිකුත් කරන මුදල් ප්‍රතිපත්තියක්. මොකද්ද මම කිව්වේ? පොලී අනුපාතික නැත්නම් මුදලේ පිරිවැය වැඩි කරලා ආර්ථිකයට මුදල් අඩුවෙන් නිකුත් කරන මුදල් ප්‍රතිපත්තියකට අපි කියනවා ටයිට් මොනිටරි පොලිසි එක නැත්නම් අපි කියනවා සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය. ඊළඟට ලිහිල් මුදල් ප්‍රතිපත්තිය කියන්නේ ඒකේ අනිත් පැත්ත. මොකක්ද ඒ කියන්නේ? පොලී අනුපාතික අඩු කරලා ආර්ථිකයට මුදල් සැපයීම වැඩි කරන මුදල් ප්‍රතිපත්තිය. ඒකට අපි කියනවා මොකක් කියලාද? එක්ස්පෑන්ෂනරි මොනිටරි පොලිසි නැත්නම් ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය.
හොඳයි මගේ ප්‍රශ්නය වර්තමානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන්නේ දැඩි මුදල් ප්‍රතිපත්තියක්ද ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්ද ඒකෙම අනික් කොටස ඒ ඇයි බලන්න කවුරු හරි උත්තරයක් දෙන්න හරි උත්තරේ වැරදුනාට කමක් නැහැ ඇයි අපි මේ සාකච්ඡාවක් කියන්නේ වැරදුනාට කමක් නැහැ සාකච්ඡාවකදී වැරදි අදහස් එන්න පුළුවන් හරි අදහස් එන්න පුළුවන් මේ දෙකම අපි බාර ගන්නවා බලන්න කියන්නේ ඇයි කවුරු හරි කතා කරනවා එක ඇහෙන්නේ ස්පීක් කියන්නේ මට යන්තම් ඇහෙන්නේ මම කිව්වොත් එහෙම ඔයා කියන එක යට ඇහුණු විදිහට රටේ ආයෝජන වැඩි කරන්න කියන එකද හරි ඔව් හරි මට යන්තම් ඇහුනේ මට ඒ කොටස ඇහුණා ආයෝජන වැඩි හරි උත්තරය හරි ඒ කියන්නේ මොකද්ද දැන් අපි ගත්තොත් ප්‍රායෝගිකව ගත්තොත් අපි 2018 මහ බැංකු වාර්තාව බැලුවොත් 2018 මහ බැංකු වාර්තාවට අනුව අපේ ආර්ථික වර්ධන වේගය තිබුණේ 3.1යි 2019 වාර්තාවට අනුව මට මතක විදිහට 2.9ක් විතර. නමුත් අපි ගත්තොත් අපේ පොටෙන්ෂල් growth එක එහෙම නැත්නම් ළඟා කරගත හැකි මට්ටම අපේ සියලුම සම්පත් භාවිතා කෙරුවොත් තියෙනවා 5.1ක මට්ටමකට යන්න පුළුවන්. 5.1කට. එහෙනම් අපිට ළඟා කරගත හැකි ආර්ථික වර්ධන වේගය 5.1ක තියෙනකොට ඊට වඩා ගොඩාක් පිටිපස්සෙන් තමයි අපේ ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් එහෙම අවස්ථාවකදී ඒ වගේම අපේ රටේ උද්දමනය ගත්තාම අපි උද්දමනයේ බොහෝ ඒවා කතා කරන්න තියෙනවා. අපි මේ අවුරුද්දේදී 2020 ඉඳන් අපි අනුගමනය කරන්නේ flexible inflation target නැත්නම් නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය. ඒකෙදි අපි 4ත් 6ත් අතර මැදි කාලීනව ඉලක්ක කරලා තියෙනවා මේ උද්දමනය පවත්ව ගන්න. අපි පස්සේ කතා කරනකම් මම මෙතනදී කියනවා එක මාසයක දෙකක ඊට වඩා වැඩිත් වෙන්න පුළුවන් අඩුත් වෙන්න පුළුවන්. නමුත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම තුලින් අපි මැදි කාලෙදී මේ 4ත් 6ත් අතර උද්දමනය පවත්ව ගන්නවා. එහෙනම් එක පැත්තකින් ගත්තාම උද්දමනය 4ත් 6ත් වගේ අඩු මට්ටමක පවත්වගෙන යනවා. අනිත් පැත්තෙන් අපේ ආර්ථිකය තුල ළඟා කරගත හැකි ආර්ථික වර්ධන වේගයට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් සත්‍ය වශයෙන් අපි ළඟා කරගන්න තියෙනවා. එහෙනම් අපි එහෙම අවස්ථාවකදී ඔයාලා කියපේ උත්තරේ හැටියට මොකද්ද කරන්න ඕන? මේ භාවිතයට නොගත් සම්පත් භාවිතයට ගන්න ඕන. ඒ කියන්නේ ඒක සඳහා මොකද්ද වෙන්න ඕන? ආයෝජන සිද්ධ වෙන්න ඕන. එහෙනම් ආයෝජන සිද්ධ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ආයෝජන සඳහා සම්පත් ගන්නකොට ඒ කියන්නේ මුදල් ණයට ගන්නකොට ඒ මුදලේ පිරිවැය ඒ කියන්නේ පොලි අනුපාතිකය අඩු වෙන්න ඕන. එහෙම අඩු වුණොත් තමයි ආයෝජකයෝ තමන්ගේ පවතින ව්‍යාපාර පුරුල් කරන්නේ. අලුතින් ව්‍යාපාර පටන් ගන්න. ඒකට අන්න ඒක නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේදී මේ මිල ස්ථායීතාවට වඩා ආර්ථික ස්ථායීතාවට වැඩි වැදගත්කමක් දීලා පොලි අනුපාතික අඩු කරලා තියෙනවා. හරිද? අන්න ඒක. බලන්න ඕක ඕගොල්ලන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඕක තවදුරටත් කතා කරනවා නම් බාන් තව විනාඩි 5ක් විතර අපි කතා කරමු පාඩම පටන් ගන්න කලින්. ඕක ගැන ඕගොල්ලන්ගේ අදහස කියන්න අදහස් මොනවද කියලා. මොකක්ද ඔතනදී ආර්ථික ස්ථායීතාව කියලා අපි කතා කරේ. ආර්ථික ස්ථායීතාව කියලා දැන් අපි පටන් ගත්තා. ඒකේ අවසානම එක තමයි මොකද්ද? ආර්ථික වර්ධනය. අපේ ටාගට් එක තමයි 5.1ක වගේ තියෙන අපේ අර පොටෙන්ෂල් මට්ටමට යන එක. එහෙනම් සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා තියෙනවා මොකද්ද ආර්ථික ස්ථායීතාව කියන්නේ කියලා. බලන්න කවුරු හරි කියන්න මොකද්ද ආර්ථික ස්ථායීතාව කියලා
අදහස් කරන්නේ? කවුරු හරි කියන්න මොකද්ද ආර්ථික ස්ථායීතාව කියන්නේ? මිල ස්ථායීතාවට අපි කියන්න පුළුවන් උද්දමනය පහළ හා ස්ථායී මට්ටමක පවත්වා ගැනීම කියලා. එතකොට ආර්ථික ස්ථායීතාව කියන්නේ තනි නිර්වචනයක් අවශ්‍ය නැහැ. ඒකේ ලක්ෂණ කිව්වා. දැන් අපි මූණ කිව්වොත් එහෙම ඇස් දෙකක් තියෙනවා, නහයක් තියෙනවා, කටක් තියෙනවා නේද? කන් දෙකක් තියෙනවා. ඔහොම කියන්න පුළුවන්. ඒ වගේ බලන්න කවුරු හරි කියන්නේ මොකද්ද ආර්ථික ස්ථායීතාව කියලා කියන්නේ? උත්සාහ කරන්න. මුදල් සැපයීම වැඩි කරන. ඔව් මුදල් සැපයීම වැඩි කරලා අපිට ආයෝජන වැඩි කිරීම එක පැත්තක්. හොව්. තව කෙනෙක් try කරන්න ඒ වගේ හරි. තව කෙනෙක් try කරන්න ඒ වගේ. මම මෙහෙම ගන්නම්. ඒක හොඳට මතක තියාගන්න. සටහන් කරගත්තත් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි සාරු ආර්ථිකය ගත්තොත් මේ සියලුම ආර්ථික කටයුතු ගත්තොත් ආර්ථිකයක අරමුණු 4ක් තියෙනවා. එකක් තමයි පහළ හා ස්ථායී උද්දමනයක් පැවතීම. ඒ රටේ පහළ උද්දමන අනුපාතිකයක් පවත්වාගෙන යනවනම් දරාගත හැකි මට්ටමේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා අපි ඒකට කියනවා මොකක් කියලාද? අර ආර්ථික ස්ථායීතාවයේ එක අංගයක්. අපි දෙවෙනි එක අපිට කියන්න පුළුවන් ඉහළ සේවා නියුක්තියක්. ඒ රටේ සම්පත් උපරිම විදියට භාවිතා කරගන්න. ඉහළ සේවා නියුක්තියක්. ඒක පිස්කල් ප්‍රතිපත්තිය තුලින්. එහෙනම් මුදල් ප්‍රතිපත්තිය තුලින් පහළ හා ස්ථායී උද්දමන අනුපාතිකයක් පවත්වාගෙන යනවා. දෙවනුව ගත්තොත් පිස්කල් ප්‍රතිපත්තිය නැත්නම් අයවැය ප්‍රතිපත්තිය තුලින් ඉහළ සේවා නියුක්තියක් ඇති කරනවා. එනම් පහළ හා ස්ථායී උද්දමන ඉහළ සේවා නියුක්තිය කියන දෙකම මේ ආර්ථික ස්ථායීතාවේ ලක්ෂණ. තුන්වෙනි එක ගත්තොත් එහෙම රටේ බාහිර තුලිතතාව. එහෙම නැත්නම් ගෙවුම් ශේෂය යහපත් අන්දමකින් පවත්වාගෙන යනවා. අපි හිතමු අපේ ගෙවුම් ශේෂ ලේඛනයේ තුල වර්තන ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යනවා. දැන් එතකොට අපේ බාහිර තුලිතතාවක් බොහොම හොඳයි. එහෙනම් පහළ හා ස්ථායී උද්දමන අනුපාතිකයක්, ඉහළ සේවා නියුක්තියක්, වාසිදායක ගෙවුම් ශේෂ ලේඛනයක් ඔය පවත්වාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ? රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් ඇති වෙනවා. ඔන්න ඔය හතරම තියෙනවා නම් අපි කියනවා මොකක් කියලාද? ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යනවා කියලා. එහෙනම් මොනවද තියෙන්නේ? පහළ හා ස්ථායී උද්දමන අනුපාතිකයක්, ඊළඟට ඉහළ සේවා නියුක්තියක්, වාසිදායක ගෙවුම් ශේෂ තත්වයක් සහ ඉහළ ආර්ථික වර්ධනයක්. ඔන්න ඔය හතරම ක්‍රියාත්මක වෙනවා නම් අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? ආර්ථික ස්ථායීතාව ඒ රටේ තියෙනවා කියලා. එතකොට ඒ වගේම මේ ආර්ථික ස්ථායීතාවට පවත්වාගෙන යන්න ඕන දැන් එක්කෙනෙක් දැන් කියපු උත්තරේ හැටියට ඒක හරි. මොකද්ද? මුදල් සැපයීම වැඩි කරන්න ඕන. මුදල් සැපයීම වැඩි කරන්න නම් මොකද්ද කරන්න ඕන? පොලී අනුපාතික අඩුවෙන් තියාගන්න ඕන. එහෙනම් මේ ආර්ථික ස්ථායීතාව පවත්ව ගන්න නම් මොකද්ද අනුගමනය කරන්න ඕන? මුදල් ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. අනිත් පැත්තෙන් මිල ස්ථායීතාව කියලා කිව්වේ මොකද්ද? පහළ උද්දමන අනුපාතිකය. අපි පස්සේ කතා කරනවා මේක ගොඩාක් ගැඹුරි. නමුත් දැන්ට මතක තියාගත්තොත් ඔයගොල්ලෝ අහලා තියෙනවා මොකද්ද? සමහර ඉල්ලුම, ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කියලා. ආර්ථිකයේ ඉන්න සියලුම දෙනා කරනු ලබන ඉල්ලුම. ඒතර මිනිස්සුන්ට මුදල් ලැබුණොත් මොකද්ද කරන්නේ? දැන් COVID-19 හින්දා කඩවල වලට යන්න බෑ. නැත්නම් මේ කාලේදී විශේෂයෙන්ම මොකද්ද කරන්නේ? නේද? තමුන්ට
කොච්චර අල්මාරිය වල රෙදි තිබුණත් ගිහිල්ලා රෙදි පුරව ගන්නවානේ. ඒ වගේ ඩිමාන්ඩ් එකක් ඇති. අපි ඔක්කොම මේවා ගත්තොත් එහෙම මුළු ආර්ථිකයේම එහෙම කරන ඉල්ලුම ගත්තොත් එහෙම දෙසැම්බර් වල සාමාන්‍යයෙන් වෙනදා බෝනස් හම්බ වෙනවා. ඒ වගේම වියදම් කරනවා. ඒක නිසා මොකද්ද වෙන්නේ? අපි ඒකට කියනවා ඍතුමය බලපෑම් කියලා. එතකොට ඒ වයින් ඔක්කොම දෙනා කරනු ලබන ඉල්ලුම අපි කියනවා සමහර ඉල්ලුම කියලා. එහෙනම් මේ සමහර ඉල්ලුම ඉහළ ගියොත් අනිවාර්යයෙන්ම මොකද්ද වන්නේ? මිල මට්ටම ඉහළ යනවා. එහෙනම් මේක වළක්වන්න නම් මොකද්ද කරන්න ඕන? මුදල් සැපයීම අඩු කරන්න ඕන. එහෙනම් ඒ සඳහා මොකද්ද කරන්න ඕන? පොලි අනුපාතික වැඩි කරන්න. එහෙනම් මිල ස්ථායීතාව පවත්වා ගන්න නම් මොකද්ද අවශ්‍ය වෙන්නේ? සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය. ආර්ථික ස්ථායීතාව ඇති කරන්න නම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. හරි. එහෙනම් අනිත් එක මොකක්ද? දැන් මෙතන කියනවා මහ බැංකුව සතු කියන්නේ ඒ වල මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. බලන්න කවුරු හරි දන්න කෙනෙක් කියන්නේ මොනවද මූල්‍ය ස්ථායීතාවට මූල්‍ය ක්‍රමයට අයත් වන අංග 4 මොනවද? මූල්‍ය ක්‍රමයට අයත් වන එකක් දෙකක් හරි කියන්න. මූල්‍ය ක්‍රමයට අයිති වෙන ඒවා උත්සාහ කරන්න එකක් දෙකකට. මූල්‍ය සමාගම්. ඔව් මූල්‍ය සමාගම තමයි. ඒකට අපිට කියන්න පුළුවන් මූල්‍ය සමාගම් ගත්තාම වාණිජ බැංකු, විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් ඊළඟට ගත්තාම සෞම්පකාර ඔක්කොම ඒවා මූල්‍ය ආයතන කියලා. හරිද? මොකද්ද මූල්‍ය ආයතන? ඊළඟට එහෙනම් ඔයා කියපු මේ මූල්‍ය සමාගම්, වාණිජ බැංකු, විශේෂිත බැංකු, ඔය අනෙකුත් බැංකු ඔක්කොම ගත්තාම මූල්‍ය ආයතන. එහෙනම් මේ මූල්‍ය ක්‍රමයේ එක කොටසක් තමයි මූල්‍ය ආයතන. ඊළඟට මූල්‍ය වෙළඳපළවල්. හරියටම හරි ගෙවීම් පියවීම් පද්ධතියත් අයිති වෙනවා. හරි ගෙවීම් පියවීම් පද්ධතිය. හරි. එහෙනම් දැන් අපි ගත්ත මූල්‍ය ආයතන දන්නවා. එහෙනම් ගෙවීම් පියවීම් පද්ධතිය. දැන් ඔය RTGS ගත්තොත්, ලංකා ක්ලියර් ගත්තොත්, නේද චෙක්ස් ඒ ඔක්කොම ගත්තොත් ගෙවීම් පියවීම් පද්ධතිය. එහෙනම් මේ ගෙවීම් පියවීම් පද්ධතියත් අයිති වෙනවා. එහෙනම් මූල්‍ය ආයතන ඊළඟට ගත්තාම තුන්වෙනි එක විදිහට ගන්න පුළුවන් මූල්‍ය වෙළඳපළවල්. එහෙනම් මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපළවල්. අපි දන්නවා ප්‍රාථමික වෙළඳපළ කියලා තියෙනවා. දැන් මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඉස්සලම නිකුත් කරනවා නම් ඒකට අපි කියනවා ප්‍රාථමික වෙළඳපළ. ඊළඟට ඒවා ඒ ප්‍රාථමික වෙළඳතුන්ගෙන් අපි මිලට ගන්නවා නම් ඒක ද්විතීයික වෙළඳපළ නේ උදාහරණ විදිහට. ඊට කොටස් වෙළඳපළ, ව්‍යුත්පන්න උපකරණ වෙළඳපළ ඔය වගේ මූල්‍ය වෙළඳපළවල් තියෙනවා. එහෙනම් මූල්‍ය ආයතන, මූල්‍ය උපකරණ ඊළඟට අපිට ගන්න පුළුවන් ගෙවීම් පියවීම් පද්ධතිය වල කිව්ව ඊළඟට එනවා අපිට මූල්‍ය උපකරණ. හරි? මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ. මූල්‍ය උපකරණ කියලා කියන්නේ මම මූල්‍ය උපකරණ කියලා කිව්වේ නෑ නේද? මූල්‍ය උපකරණ කියලා කිව්වේ මොනවද? අපිට තියෙනවා භාණ්ඩාගාර අපේ ගොඩාක් ඒවා නැහැ. මේ උපකරණ නමුත් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඒ වගේ දේවල් තමයි තියෙන්නේ අපිට ප්‍රධාන වශයෙන්. එහෙනම් මූල්‍ය ආයතන අර කියපු කොටස් මේ වාණිජ බැංකු, විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් වගේ මූල්‍ය ආයතන. මූල්‍ය වෙළඳපළවල් කිව්වා අපි ප්‍රාථමික වෙළඳපළ, ද්විතීයික වෙළඳපළ, ව්‍යුත්පන්න උපකරණ ඒවා අපි කියන මූල්‍ය වෙළඳපළවල්. ඊට මූල්‍ය උපකරණ කිව්වා භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර. ඊළඟට අපි මූල්‍ය අන්තිමට ගත්තා ගෙවීම් පියවීම් පද්ධතිය. එහෙනම් අර කියපු RTGS ලංකා ක්‍රියා වගේ. එහෙනම් ඔය හතරෙම ස්ථායීතාව ඇති කරන එක මහ බැංකුවේ සතු වගකීමක් ප්‍රතිපත්තියක් විදිහට ගන්නවා. එහෙනම් ඒ සඳහා හොඳයි කවුරු හරි කියන්න මේ මූල්‍ය වෙළඳපළ ගත්තා මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපළ මූල්‍ය උපකරණ ගෙවීම් පියවීම් පද්ධතිය. ඒතර මේකට අපි කියනවා මූල්‍ය ක්‍රමය කියලා. මේ මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ දැඩි මුදල් ප්‍රතිපත්තියක්ද ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්ද?
කවුරු හරි කියන්නේ? ලිහිල් මුදල් ලිහිල් හරියටම මුදල් හරි. ප්‍රතිපත්තිය. ලිහිල් මුදල් හරි. බොහොම හරි. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්. thank you. මොකද හේතුව පොලී අනුපාතික අඩු වුණොත් තමයි බැංකුවල ද්‍රවශීලතාව ඉහළ යන්නේ. නේ? ඊළඟට බැංකුවලට වැඩිපුර ණය දෙන්න පුළුවන්. නේද? පොලී අනුපාතික අඩු නම් මිනිස්සු වැඩියෙන් ණය ගන්නවා. ඊළඟට පොලී අනුපාතික අඩු නම් ඒ බිස්නස් කරලා තමුන්ගේ ව්‍යාපාරික කටයුතු වලින් උපයලා මේ පැහැර හැරීම් කරන්නේ නැතුව ගෙවීම් කරනවා. එහෙනම් බැංකුවල ලාභදායීත්වය වැඩි වෙනවා. එහෙම ගත්තාම මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවට වඩාත් වැදගත් වෙන්නේ මොකද්ද? ලිහිල් මුදල් ප්‍රතිපත්තියක. ඔන්න එහෙනම් දැන් ගත්තොත් ලිහිල් මුදල් ප්‍රතිපත්තිය කියන්නේ පොලී අනුපාතික අඩු කරන මුදල් සැපයීම වැඩි කරන ක්‍රමවේදයක් මහ බැංකුව අනුගමනය කරන්නේ. එහෙනම් ඒක අවශ්‍ය වෙන්නේ මොනවටද? ආර්ථික ස්ථායීතාවටත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවට. ඊළඟට දැඩි මුදල් ප්‍රතිපත්තිය නැත්නම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය කියන්නේ පොලී අනුපාතික වැඩි කරන සහ මේ මුදල් සැපයීම අඩු කරන එකක්. ඒක අවශ්‍ය වෙන්නේ මොකේටද? මිල ස්ථායීතාවට. එහෙනම් දැන් මට අවශ්‍ය වුණේ මේ දැන් පොඩ්ඩක් පාඩමින් පිට පස්සේ කතා කරන ඒවා ටිකක් කලින් කතා කරලා ඔයාලව පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරන එක. එහෙනම් ඒකයි මෙතන කියන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව මහ බැංකුව සතු ප්‍රධානතම ප්‍රතිපත්තීන් ලෙස සැලකෙනවා. එහෙනම් මේවා මේ මුදල් ප්‍රතිපත්තියත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් තුලින් ආර්ථිකය මෙහෙයවන්න මේ ආර්ථික කටයුතු වල කටයුතු සුමටව කරගෙන යන්න අවශ්‍ය පහසුකම් මේ බහ බැංකු ක්‍රමවේදයේ තුලින් සැලසෙනවා කියන එක කියන්න පුළුවන්. එහෙනම් මෙම தত্ত্বය හමුවේ මෙතන තියෙන සාර්ව ආර්ථිකය කළමනාකරණය කිරීමේ අරමුණින් බොහෝ රටවල් මහ බැංකු ක්‍රමය වෙත අන්න රාජ්‍ය ණය කළමනාකරණය ඇතුළත් රජයේ නියෝජිත සේවාවන්ද කාලයෙන් කාලයට බාර දී ඇති බව පෙනේ. එහෙනම් දැන් අපි ගත්තොත් එංගලන්ත මහ බැංකුව ගැන කතා කරනකොට අපි රාජ්‍ය ණය කළමනාකරණය ගැන කතා කරනවා නම් ඒක විහිළුවක් වෙනවා. මොකද හේතුව ඒ බැංකුවලට රාජ්‍ය ණය කළමනාකරන වගේ දේවල් කරනවද නැහැ. යාලා කරන්නේ මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් පමණයි. ඊළඟට මේ ෆෙඩරල් රිසර්ව් එක ගත්තත් එහෙමයි. එතකොට අපි ගත්තොත් යුරෝපා කලාපය ගත්තත් එහෙමයි. එතකොට ඕනම දියුණු රටක් ගත්තොත් ඒ රටවල් මේ රජයේ නියෝජිත සේවාවන් මහ බැංකුව බාර අරගෙන නැහැ. මට මතකයි මම අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව එතකොට මුලින්ම 2015 වෙද්දී අවදානම් කළමනාකරණය ගැන හොයලා බලන්න අපි සාමාන්‍යයෙන් වෙනත් මහ බැංකු වලට යනවා නැත්නම් කතා කරනවා. ඒ වගේ දේවල් වලදී චිලි වල ගත්තත් ඊළඟට සාමාන්‍යයෙන් ඒවල තියෙන අවදානම් කළමනාකරණය ගැන කතා කරනකොට මෙක්සිකෝ ගත්තත් ඒ අයට පුදුම හිතෙනවා අපේ රටවල් මේ රාජ්‍ය ණය කළමනාකරණය. ඒක යාලා කියන්නේ ඒකට තමයි මුදල් අමාත්‍යාංශයක් තියෙන කියලා. එහෙනම් ඒක කලින් දැන් නමුත් අපි වගේ රටක ගත්තාම අපි දියුණු වෙමින් පවතින රටක්. ඒක නිසා අපේ මහ බැංකුවේ මැන්ඩේට් එක නැත්නම් කාර්යභාරය කියන එක ගත්තාම අර දියුණු රටක මහ බැංකුවකට වඩා වෙනස්. ඒක නිසා මොකද්ද වෙන්නේ? මේ තුලිත සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් රජයේ විවිධ නියෝජිත සේවාවන් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට සිද්ධ වෙනවා. එනම් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු EPF එක වගේ ලංකාවේ තියෙන ලොකුම ට්‍රිලියන 3කට වඩා රුපියල් වටිනාකමක් තියෙන ඒ වගේ ෆන්ඩ් එකක් අරමුදලක් කළමනාකරණය කිරීම, ඊළඟට රාජ්‍ය ණය කළමනාකරණය කිරීම. ඒ යටතේ ඔයාලගේ දැන් මට කියන්න බැරි වුණා අර ප්‍රශ්න පත්‍රය ගැන කතා කරනකොට අපේ අනිත් අනිවාර්ය ප්‍රශ්නය මොකද්ද? ප්‍රශ්න 3ක් තියෙනවා අර 4න් අනිවාර්ය ප්‍රශ්නයක්. මට මෙතනදී මතක් වෙන්නේ මොකද්ද? මට ඒක කියන්න ඕන වුණේ ඔයාගල්ලන්ගේ 2014 ඉඳන් මේ දක්වා ප්‍රශ්න පත්‍ර ගත්තොත් එහෙම වැඩියෙන් අහලා තියෙන ප්‍රශ්නේ තියෙන දෙපාර්තමේන්තු ගැන අහනකොට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ගැන. ඒක හැමදා ලකුණු 5 දෙන දෙපාර්තමේන්තු 4ක් ගැන අහනවා. මහ බැංකුවේ දෙපාර්තමේන්තු 29ක් තියෙනවා.
ඕකෙන් සමහර ඒවා ඔය මහ බැංකුවේම මේ දෙපාර්තමේන්තුවට සේවාවන් කරන දෙපාර්තමේන්තුවේ අරුණහම වෙල්ෆෙයා ඒ වගේ අරුණහම අනිත් දෙපාර්තමේන්තු ගැන අපි කතා කරනවා ඒකෙනුත් අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. එක්කෝ අහනවා දෙපාර්තමේන්තුව කෙලින්ම අහනවා නැත්නම් මොකක් හරි කාර්යභාරය කියලා මේක කරන්නේ කවුද ඒ ගැන පහදන්න කියලා කියනවා. ඉතින් ඒකෙදි මට මේක මතක් වුණේ. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. අපිට අනිවාර්ය ප්‍රශ්න වලට එහෙනම් රාජ්‍ය ණය කළමනාකරණය වගේ දේවල් EPF ඊළඟට ඔය කියපු ප්‍රාදේශීය සංවර්ධනය ඊළඟට FIU එක අර අපි කිව්වා බුද්ධි මේ අපි කියනවා මේ බුද්ධි ඒකකයේ කියලා මේ මහ බැංකුවේ ඒ වගේ දෙපාර්තමේන්තු ගත්තාම මූල්‍ය බුද්ධි ඒකකය. හරි මූල්‍ය බුද්ධි ඒකකය. මොකද සමහර ලාවට මහ බැංකුවේම ඉන්නකොට වට කාඩ් ගහනවා. ඒක තමයි සිංහල වචනේ කියද්දිත් මට ආවේ වෙන වචනයක්. ඒ කියන්නේ ඒකෙදි නිකන් කට්ටිය විහිළුවට කියනවා. එහෙම ගෑවිලවත් නැහැ. නමුත් කියනවා මූල්‍ය බුද්ධි ඒකකයට මන්ද බුද්ධි ඒකකය කියලා නිකන් විහිළුවට. ඒක ඒකින්ද මට දැන් ඔයාලට කියන්න ආවෙත් අර විහිළුවට කියන අර වචනේ. ඒකයි මම ටිකක් පැටළුනේ. මොකද්ද මූල්‍ය බුද්ධි ඒකකය. ඒකත් අපේ නියෝජිත කාර්යයක්. ඒකට අන්න ඒ වගේ දේවල් කරන්න වෙනවා සංවර්ධනය වෙමින් පවතින රටවල් වල මහ බැංකු ක්‍රමවේද ඔස්සේ. එතකොට අපි පස්සේ කතා කරනවා මහ බැංකුවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්. කවදාකවත් මහ බැංකුවේ ස්වාධීනත්වය අඩු නම් ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන්න ස්වාධීනතාවයක් මහ බැංකුවට නැත්නම් ඒ රටේ උද්දමන අනුපාතිකයක් ඉහළ යනවා. ඒ වගේම ආර්ථික වර්ධන වේගයත් අඩු වෙනවා. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් 1989 දී තමයි නවසීලන්ත මහ බැංකුවට ඉහළම ස්වාධීනත්වයක් ලැබුණේ. ඒකට එදායින් පස්සේ තමයි 89 පස්සේ 90 ඉඳන් තමයි ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගත්තේ මේ නවසීලන්තය. නේ අර නවසීලන්තය හැම එකකටම නේද ප්‍රසිද්ධයි. මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමියත් බොහොම මම හිතන්නේ ලෝකේ ඉන්න ජනප්‍රියම නායිකාව වෙලා තියෙනවා අර COVID-19 එකත් ඊළඟට එයාගේ හැසිරීම එක් ගත්තාමත් නේද අර ඒ කාලේදී අර මේ ගොඩක් ප්‍රවෘත්ති වල ගියා නමුත් එයා වීඩියෝ අරන් ගියේ නැහැ නමුත් ඒක තිබුණා එයා අර සමාජ ශාලා අරපු වෙලාවේ කෑම හද අරපු වෙලාවේ එයාත් ගිහින් තිබුණා එයාගේ මහත්තයා එක්ක කෑම කන්න නමුත් ඒ වෙලේ පොලිම වැඩි නිසා එයා ආපහු ගිහිල්ලා අර යන්න ගිහිල්ලා අන්තිම හරිය ඉන්න තමයි අර මේ පොලිම ඉවරෙදි තමයි කෑම කණ්ඩ ගිහිල්ලා තිබුණා. අන්න ඒ වගේ හරි ජනප්‍රියයි. එතකොට ඒ වගේම ආර්ථිකයත් ඉතා ඉහළ වර්ධන වේගයක් ළඟා කරගෙන තියෙනවා. එතකොට එතනදී තියෙන්නේ මහ බැංකුවේ ස්වාධීනත්වයේ ඉහළයි. ඒකට ඒ වගේ වෙලාවකදී අනිවාර්යයෙන්ම ආර්ථික වර්ධනයත් ළඟා කරගන්න පුළුවන් උද්දමනයත් අඩුයි කියලා කියනවා. ඒකට අන්න ඒ වගේ දේවල්. ඒවත් අපිට කතා කරන්න තියෙනවා මහ බැංකු ස්වාධීනත්වයේ සම්බන්ධයෙන්ුත් ඉදිරියේදී කතා කරනවා. මේවා එකින් එකට බැඳිලා තියෙන ඒවා. හරි. එහෙනම් අපි ගත්තහම සාම්ප්‍රදායිකව මහ බැංකුවක කාර්යභාරය වෙන්නේ මොකද්ද? මිල ස්ථායීතාවත් ඊළඟට මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවත් උදෙසා ක්‍රියාත්මක වීම. නමුත් දිනු වෙමින් පවතින රටවල් වල මේට අමතරව ඒ රටේ ආර්ථික කටයුතු වර්ධනය කිරීමේ අරමුණින් රජයේ ණය කළමනාකරණය ඇතුළුව මොනවද වෙනත් රජයේ නියෝජිත කාර්යනුත් ඉටු කිරීම මහ බැංකුවට පැවරිලා තියෙනවා කියන එක ඔයාලට මතක තියාගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මෙච්චර කතා කරේ මහ බැංකු ක්‍රමයේ විකාශනය බලන්න පොඩ්ඩක් කියන්න ඒකෙදි ගැටලුවක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. මොනවා හරි තව දෙයක් ඇඩ් කරන්න තියෙනවා නම් පොඩ්ඩක් කතා කරන්න. අපි ඊළඟ කොටසට යන්න කලින් කාට හරි තියෙනවද පැහැදිලි කිරීම කරගන්න? සර් කරන්සි යූනියන් අර මුදල් සංගමය ක්‍රමය තියෙනවනේ යුරෝපා සංගම යුරෝපා කලාපේ අනේ ඒකෙදී මේ එයාලගේ එහෙම පොදු කරන්සි එකක් ගැනීමේ අරමුණු සහ මොනවා හරි ඒකේ ප්‍රතිලාභ මොනවා හරි තියනවද දන්නේ ඇයි එයාලා එහෙම එකක් කරන්නේ? ඇත්තටම මෙතනදී දැන් අපි දන්නවා
සාමාන්‍ය ලෝකයේ තුල ආර්ථික කටයුතු සිද්ධ වෙනකොට අපි දන්නවා ආනයන අපනයන නේද පදනම් කරගත්ත ක්‍රමවේදයක්. ඔය ප්‍රශ්නේ අහපු එක හැටි මට තව ඒවට ගිය හැකි ඒක ගැන කතා කරනකොට දැන් අපිට පොදුවේ මම අර 7 මේ 5 6 වගේ අහන ප්‍රශ්නයක් ගැන කිව්වේ 7 වෙනි 8 ප්‍රශ්න 8න් අන්න ඒවා ගත්තාම ඒවල අහන එකක් තමයි අර අනෙකුත් රටවල අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය ගැන. ඉතින් එතනදී මම මේ දැන් ගිය සැරේටත් කියලා දීපු එකක් තමයි දැන් හැම රටක්ම ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒකට හේතුව විදිහට දැන් මේ ලෝක වෙළඳ තත්ත්වයන් අස්ථාවර වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් එතකොට යම්කිසි රටක් බාහිර ලෝකයක යැපෙනවා නම් ඒකට ගොඩක් බාධා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ජාත්‍යන්තර වෙළඳාම හොඳට කරගෙන යන්න බෑ. එක එක රටවල් ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවා. ඊළඟට වෙළඳාමට මේ බාධා ඇති වෙලා තියෙනවා මේ COVID-19 වගේ දේවල් උඩ. එහෙනම් ඒ රාජ්‍යයන්ට සිද්ධ වෙනවා තමන්ගේ ආර්ථිකය දියුණු කරන්න නම් මොකද්ද වෙන්නේ? තමන්ගේ අභ්‍යන්තර ආර්ථිකය වෙත වැඩියෙන් නැඹුරු වෙන්න. ඒ කියන්නේ රට තුල කරන්න පුළුවන් නිෂ්පාදන වල ධාරිතාව වැඩි කරලා තමයි ආර්ථික වර්ධනය ළඟා කරගන්න වෙන්නේ. මොකද ලෝකයේ හැම රටක්ම අස්ථාවර වීම හමුවේ අපිට බාහිර වෙළඳ කටයුතු වලින් වැඩි දායකත්වයක් ලබා ගන්න බැරි නිසා. හරිද? ඒක එක පැත්තක්. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ කරුවේ මොකද්ද? මේ රටවල් වල ඒ කියන්නේ එහෙම තමන්ගේ මුදල් ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්තීන් හසුරවන්න තරම් බලපෑම් කිරීමට මේ දැන් ජාත්‍යන්තර වෙළඳාමට ඇවිල්ලා තියෙන අහිතකර తত্ত্বය බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඒක නිසා මේ පොලි අනුපාතික අඩු කරන්න. ඊළඟට ගත්තොත් ඔයගොල්ලෝ ප්‍රවෘත්ති නෙමෙයි වෙබ්සයිට් වල දකින්න ඇති යුරෝපා කලාපය තුලින් වෙනත් රටවල් තුලින් ශ්‍රී ලංකාවේ මේ ආනයන තහනම් කිරීම විවේචනය කරනවා. මොකද එතනදි කියනවා ඒක එතිකල් නැහැ. යම්කිසි රටක අපනයනය කරනවා නම් ඒ රට ආනයනය කරන්නත් ඉඩ දෙන්න ඕන. නැත්නම් මේක දිගින් දිගටම යන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ දිගටම ඒකෙන් දෙන ඉඟිය මොකද්ද? ඕගොල්ලෝ දිගටම අපනයන විතරක් කරලා ආනයන නොකරනවා නම් ඒ කියන්නේ වෙනත් රටවල් වල වෙළඳ පංගුවට බාධා කරනවා නම් අපිට සිද්ධ වෙනවා ඕගොල්ලන්ගේ අපනයන මිලට ගන්න එක නවත්තන්න. අන්න ඒකයි දෙන එක. එහෙනම් ඒකෙන් කියන්නේත් මොකද්ද? මේ එකිනෙක රටවල් අතර තියෙන වෙළඳාම ඉතා වැදගත් කියලා. එහෙනම් මෙන්න මේකින්ද තමයි ඔයා අහපු ප්‍රශ්නයට මම ආවොත් මේ සංගම් ඇති වෙන්නේ. යුරෝපා කලාපය තුල මේ සමාජික රටවල් ගත්තොත් එහෙම ඒ කලාපය තුල මේ වර්ණ අර මේ රටවල් අතර මේ දැන් අපි අපනයනය කරනවා නම් අපි යුරෝපා කලාපේ නම් ඉන්නේ යුරෝපා කලාපේ තව රටකට අපි අපනයනය කරනකොට බදු අය කරන්නේ. නමුත් යුරෝපා කලාපේ නොවන රටකින් අපනයනය වෙනවා නම් බදු අය කරනවා. එහෙනම් ඒකෙන් මොකක්ද වෙන්නේ? තමන්ගේ සමාජික රටවල් වල වෙළඳාම ප්‍රවර්ධනය කරන්න මේක හේතුවක් වෙනවා. දැන් මේ වගේ වෙළඳ සංගම් ලෝකේ ඕන තරම් තියෙනවා නේ. ඉස්සර අපි ඒ ලෙවල් කරන කාලේ අපි කතා කරන්නේ ඔපෙක් ගැන. නේ? සාක් රටවල් තියෙනවා. සාක් කිව්වහම නිකන් ඔහේ නේද රජේ රටේ නායකයෝ පොඩ්ඩක් එකතු වෙලා කාලය යන එක විතරයි නේද අපේ සාක් කලාපය තුල දකින්න තමයි. නමුත් යුරෝපා කලාපය තුල ගත්තොත් එහෙම ඒක වෙනස්. එතකොට එහෙම ගත්තාම ඊළඟට දැන් ග්‍රීසිය ඔයගොල්ලෝ අහලා ඇති කවුද ඇන්ජෙලා මර්කල් ජර්මනියේ නේද කීර්තිමත් මේ චාන්සලර්වරිය. එතකොට එයා ගත්තාම බ්ලූම්බර්ග් රොයිටර් යාලා වාර්තා කරපු දෙයක් තමයි පුරා අවුරුදු 3ක් හෝ 4ක් ඇන්ජෙලා මර්කල් ඒ යුරෝපා කලාපය ගැන කතා කරන මහ බැංකුව අධිපතිවරුත් ඇවිල්ලා කතා කරන එක රැස්වීමකවත් එයා හිනහ වෙලා නැහැ. මොකද හේතුව එයා ඇත්තටම අර බොහොම දුකෙන් ඉන්නේ යුරෝපා කලාපයේ මේ අර ග්‍රීසිය බිඳ වැටුණ අයවයි. ඊට පස්සේ ඔහොම අවුරුදු 3-4කට පස්සේ එක රැස්වීමක එයා හිනා වෙලා තියෙනවා. ඊට පස්සේ මුළු ලෝකෙම අර බ්ලූම්බර්ග් කියන්නේ ඒ වගේ පිළිගත් ප්‍රවෘත්ති මේවල ප්‍රධාන පුවතක් වුණා. මොකද්ද? ඇන්ජෙලා මර්කල් මේ යුරෝපා
කලාපයේ මේ රැස්වීමේදී hina වුණා කියලා. මොකද හේතුව ඒකේ යාලා මුහුණ දුන්නු ඒ අවදානමක් අඩු වෙලා එක්කෝ මේ රටවල් වල තත්ත්වය යහපත් අතටපත් වෙලා. යන්නේ වගේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ කලාපයම සම්බන්ධයෙන් ජර්මනියේ නායිකාව මේ යුරෝපා කලාපයේම ඇතිවන රටවල් වල තත්ත්වය පිළිබඳව සැලකිලිමත් එකිනෙකාට උදව් කරනවා. ඊළඟට මහ බැංකුව ගත්තාම ECB යුරෝපා මහ බැංකුව. යුරෝපා කලාපයේ රටවල් 19ක් අයිති වෙන යුරෝ. ඊට නමුත් 26ක් ඉන්නවා අර ඒ මුදල් භාවිතා නොකරත් මේක තුල ඉන්නේ. එතකොට යුරෝපා මහ බැංකුව ගත්තත් ඉතා ස්වාධීන ආයතනයක්. මොකද හේතුව මේ කවුරුවත් පත් කරන්නේ අර රටවල් වල පත් වෙන මේ අධිපතිවරුන්ගෙන් සැදුම්ලත් තමයි මේ යුරෝපා මහ බැංකුව. ඒතර මේ යුරෝපා මහ බැංකුව තීන්දුව තීරණ ගන්නේ තමන්ගේ සියලුම සමාජිකයින්ගේ යහපත උදෙසා. එතකොට අන්න ඒ වගේ. එතකොට ඒ පොදු මුදල් ප්‍රතිපත්තියක්, පොදු වෙළඳාම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළින් තම කලාපයේ වර්ධනය, ඒ කියන්නේ ඒ රටවල් මුහුණ දෙන අවදානම්කාරී තත්වයෙන් ගොඩ එන්න තමයි මේ යුරෝපා කලාපය තුල ECB එක ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි ගත්තොත් ග්‍රීසිය ගත්තත් ඩෙන්මාර්ක් වල ගත්තත් ඒ රටවල් වල තියෙන ඒ ගැටලු වලට විසඳුම් විදිහට යුරෝපා මහ බැංකුව quantitative easing ක්‍රියාත්මක කළා ඒ රටවල් වලට ඒ අවශ්‍ය ණය පහසුකම් වර්ධනයට ඉඩ ලබා දීම අන්න ඒ වගේ පොදුවේ තම සමාජික රටවල් වල ගැටලු වලට පොදුවේ මුහුණ දීමක් මේ හෙදි කරනවා. එච්චර කල් කෙරුණේ මොකද්ද? වෙළඳාම් වලට විතරයි. මේකෙදි වෙළඳාම් විතරක් නෙමෙයි මුදල් ප්‍රතිපත්තියත් අභිමුඛ කරගත්ත ක්‍රමවේදයක් විදිහට මේ යුරෝපා කලාපය තුල මේක ක්‍රියාත්මක වෙනවා. ඒක ඔයාගේ ගැටලුවට උත්තර හම්බුණාට තව පැහැදිලි කිරීම කළ යුතු තැන් තියෙනවද? නෑ සර් හරි. ඔව්. ඒ වගේ තව අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් මුදල් ප්‍රතිපත්තියේ ඩිෆිනිෂන් එක අපෝ කියන්න පුළුවන්ද? ඔව් මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ අපි මහ බැංකුව විසින් උද්දමන පොදු මිල මට්ටම නොහොත් උද්දමන අනුපාතිකය පහළ හා ස්ථායී මට්ටමක පවත්වා ගැනීමට මම නැවත කියන්නම් මහ බැංකුව විසින් පොදු මිල මට්ටම නොහොත් උද්දමන අනුපාතිකය පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්තීන් මුදල් ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය හැකිය. ඉතින් අපි එතකොට පස්සේ ඒකදී කතා කරන මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන අපි කියනවා ප්‍රතිපත්ති පොලී අනුපාතිකය, විවට වෙළඳපොළ කටයුතු, ඊළඟට අපි කියනවා විවස්ථාපිත සංචිත අනුපාතිකය, ප්‍රමාණාත්මක උපකරණ, ඔය වගේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන අපි කතා කරනවා. එහෙනම් මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කිරීම තුළින් තමයි මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් මුදල් ප්‍රතිපත්තියේ අරමුණ මොකද්ද? අපි මුදල් ප්‍රතිපත්තියේ අරමුණ වෙන්නේ අවසාන අරමුණ වෙන්නේ මේ පහළ හා ස්ථායී උද්දමන අනුපාතිකය. නමුත් මම පස්සේ මේක සවිස්තරාත්මකව කතා කරනකොට තව එකක් ගන්නවා. එක්කෝ දැන් මම ඒකේ දෙකක් ගන්නවා. එකක් තමයි ඔයාට මම කියපු මිල ස්ථායීතා. අනිත් අන්තේ ආර්ථික ස්ථායීතා. ඔයා දැන් බලන්න කියන්නේ මෙහෙම කිව්වොත් පොලී අනුපාතික වැඩි කරලා මුදල් සැපයුම අඩු කරලා ඒකට අර මං ඉස්සෙල්ලා කියපු සමහර ඉල්ලුමත් අඩු කරලා අපි ළඟා කරගන්නේ අවසාන අරමුණ මොකක්ද වෙන්නේ? පොලී අනුපාතික වැඩි කරලා මුදල් සැපයුම අඩු කරලා. ඒ කියන්නේ දැඩි මුදල් ප්‍රතිපත්තිය. සමහර ඉල්ලුමත් අඩු කරනවා. එහෙනම් අපි එහෙම කරොත් අපේ අවසාන අරමුණ වෙන්නේ මොකද්ද? මිල ස්ථායීතාව. මිල ස්ථායීතාව හරියටම හරි. ඊළඟට ඔය විදිහටම ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න නම් මම මොකද කරන්නේ? පොලී අනුපාතික අඩු කරලා මුදල් සැපයුම වැඩි කරලා සමහර ඉල්ලුමත් වැඩි කරනවා.
එහෙම කෙරුවොත් මම ළඟා කරගන්නේ ආර්ථික ස්ථායීතාව. හරි නේද? අන්න ඒකයි. දැන් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් අපි ප්‍රධාන වශයෙන් ගන්න මිල ස්ථායීතාව අපි නිර්වචනයක් කතා කරනකොට නමුත් උද්දමනයේ පහළ මට්ටමක නම් තියෙන ආර්ථිකය තුළ යොදා නොගත් සම්පත් තියෙනවා නම් අපි එහෙම අවස්ථාවකදී මොනවද ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න. ඒ වගේ තවත් ගැටලු තියෙනවද ඊළඟ කොටසට යන්න කලින්? නෑ. එහෙනම් අපිට යන්න පුළුවන් ඊළඟ කොටසට. එතකොට අපි ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුව. දැන් ඔයගොල්ලෝ දන්නවා 1949 අංක 58 දරන මූල්‍ය නීති පන්ති අනුව තමයි මහ බැංකුව පිහිටෙව්වේ. එතකොට 49 අංක 58 දරන මූල්‍ය නීති පනත වුණාට මහ බැංකුවේ කටයුතු ආරම්භ වුණේ 1950 අගෝස්තු 28. ඒක නිකන් කෙටි ප්‍රශ්න වලට අහුවොත් හින්දා මතක තියාගන්න 1950 අගෝස්තු 28 තමයි මහ බැංකුව ආරම්භ වුණේ. එතකොට ඊට ඉස්සෙල්ලා තිබුණේ ක්‍රමවේදය මොකද්ද? කවුරු හරි කියන්න අපි කතා කරුවා ඊට ඉස්සෙල්ලා අපිට තිබුණේ මොකද්ද? කරන්සි බෝඩ් සිස්ටම් එක. නේ? මොකද්ද මේ විවහාර මුදල් මණ්ඩල ක්‍රමය තමයි මහ බැංකුව පිහිටවන්නට පෙර තිබුණේ. ඒ කියන්නේ මොකද්ද? අපිට මුදල් නිකුත් කරන්න පුළුවන් උනේ විදේශ වත්කම් ලැබුණොත් අපිට ඉස්සලම ඉන්දියානු රුපියල් නිකුත් කරුවා ඊට සමානව අපි රුපියල් නිකුත් කරුවා. ඒ විදිහට ක්‍රමවේදයක් තිබුණා. එතකොට නමුත් මහ බැංකුව පිහිටෙව්වට පස්සේ අපිට පුළුවන් අපේ සුද්ධ විදේශීය වත්කම් මෙන්ම සුද්ධ දේශීය වත්කම් වල වැඩිවීමක් වුණොත් මුදල් නිකුත් කරන්න. ඒකයි ප්‍රධානතම වෙනස. කලින් තිබුණ විවහාර මුදල් මණ්ඩල ක්‍රමය දැන් තියෙන්නේ මහ බැංකු ක්‍රමය. විවහාර මුදල් මණ්ඩල ක්‍රමයේදී මුදල් නිකුත් කරන්නේ දේශීය මුදල් නිකුත් කරන්නේ විවහාර මුදල් මණ්ඩලයට ඒ රටට විදේශ මුදල් ලැබුණොත්. නමුත් මහ බැංකු ක්‍රමයේ යටතේ විදේශ මුදල් වගේම කියන්නේ විදේශ වත්කම් වගේම දේශීය වත්කම් වැඩි වුණත් ආර්ථිකයට මුදල් නිකුත් කරන්න පුළුවන්. හරි. එතකොට ගත්තාම දැන් අපි මහ බැංකුව ගත්තොත් මේ ප්‍රාග්ධනය ගැනත් ඕගොල්ලන්ගෙන් අහනවා කෙටි ප්‍රශ්නවලට. එතකොට විවහාර මුදල් කොමසාරිස් මණ්ඩලයේහි අතිරික්ත වත්කම් තුලින් අන්න ඒකට ඔයාලා මේක අරන් print out අරන් තියෙනවා නම් ඉරියක් ගහ ගන්න. එහෙනම් මාක් කරගන්න. මොකද ඔක අහනවා. එහෙනම් අපි මහ බැංකුවට මුලින්ම මුදල් යෙදෙව්වේ කොහෙන්ද? ව්‍යවහාර මුදල් කොමසාරිස් මණ්ඩලයේහි අතිරික්ත වත්කම් තුලින් තමයි මුදල් යෙදෙව්වේ. එහෙනම් ව්‍යවහාර මුදල් කොමසාරිස් මණ්ඩලයේහි අතිරික්ත වත්කම් තුලින් වෙන් කරන ලද රුපියල් මිලියන 15ක ප්‍රාග්ධනය යොදාගෙන තමයි මහ බැංකුව ආරම්භ වුණේ. එහෙනම් හොඳට මතක තියාගන්න මිලියන බිලියන නෙමෙයි මිලියන. ඔය ප්‍රශ්නේ අහලා තිබුණා ඔයාලගේ දෙපාරක් විතර. ඒක නිසා ඉස්සෙල්ලම පටන් ගත්තේ මේ 1950 මහ බැංකුව පටන් ගන්නකොට මිලියන 50යි. මිලියන. දැන් තියෙන්නේ බිලියන 50ක්. ඉස්සෙල්ල මිලියන 15යි දැන් තියෙන්නේ බිලියන 50ක්. හරි. එහෙනම් විවහාර මුදල් කොමසාරිස් මණ්ඩලයේ අතිරික්ත වත්කම් තුලින් වෙන් කරන රුපියල් මිලියන 15ක ප්‍රාග්ධනය යොදාගෙන තමයි මහ බැංකුව ආරම්භ වුණේ. මෙහෙයුම් කටයුතු 1950 අගෝස්තු 28. ඒකට වර්තමානයේ එහි ප්‍රාග්ධනය රුපියල් බිලියන 50ක් වේ. දැන් ඊට ඉස්සෙල්ලා බිලියන 35ක් දක්වා වැඩි කෙරුවා. ඊළඟට 50ක් වගේ. මේ විදිහට මේ ප්‍රාග්ධනය වැඩි කරන්නේ රජයෙන් මුදල් අරන්ද නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මහ බැංකුවේ ප්‍රාග්ධන සංචිත තුලින් තමයි මේ සංචිත ගිණුම් හර කරලා ප්‍රාග්ධනය බැර කරනවා. එහෙනම් මහ බැංකුවේ ලාභ තුලින් වෙන් කරගන්න මේ ප්‍රාග්ධන සංචිත තුලින් තමයි මේ ප්‍රාග්ධනය බිලියන 50ක් දක්වා වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලම අර මුදල් ලැබුණේ මොකෙන්ද? විවහාර මුදල් කොමසාරිස් මණ්ඩලයේ
අතිරික්ත වත්කම් වලින් තමයි රුපියල් මිලියන 15 ලැබුණේ. ඊට පස්සේ බිලියන 35ක් දක්වාත් බිලියන 50ක් දක්වාත් වැඩි වෙන්න මේ විදිහට ප්‍රාග්ධන ගිණුම වැඩි වුණේ මොනවයින්ද? මහ බැංකුවේ ප්‍රාග්ධන සංචිත තුලින් කියලා මතක තියාගන්න. ප්‍රාග්ධන සංචිත තුලින්. ඒ වගේම මෙතනදී මතක තියාගන්න ඔයාලා ලියාගන්න මේ මහ බැංකුව පිහිටුවීමේදීම ඇති කරපු දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තු දෙකෙන් එකක් තමයි බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව, බැංක් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් කියන එක. අනිත් එක ඉකොනොමික් රිසර්ච් නැත්නම් ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. ඒකත් ඔයාලගේ විභාග ප්‍රශ්නවල නිතර අහන එකක්, කෙටි ප්‍රශ්නවලට. ඒක නිසා මහ බැංකුව පිහිටුවීමේදීම ඇති කරන ලද දෙපාර්තමේන්තු දෙක වන්නේ මොනවද? බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව හා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව කියන එක. මම හිතන්නේ මේ දෙකම ඔයාලා දැන් සටහන් කරගන්න ඇති කියලා. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව කියන දෙක. හරි නේද? ඊළඟට ගත්තොත් මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය. මුදල් මණ්ඩලය කියන්නේ මොනිටරි බෝඩ් කියන එක. මොනිටරි බෝඩ් මුදල් මණ්ඩලය. එතකොට මහ බැංකුවේ පාලන අධිකාරිය. ඒ කියන්නේ මේ මහ බැංකුවේ සියලුම නියෝග නිකුත් කරන අධිකාරී බලය තියෙන්නේ කාටද? මුදල් මණ්ඩලයට. කවුරු හරි නඩු පවරනවා නම් මුදල් මණ්ඩලයට තමයි නඩු පවරන්න ඕනේ. කාට හරි විරුද්ධව නඩු පවරනවා නම් මුදල් මණ්ඩලය විසින් තමයි පත් කරන්නේ. මේ නඩු දාන්න ඕනේ. පත් සේවක නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, දෙයාලගේ දීමනා තීරණය කිරීම, වැටුප් ආදිය, ඒ හැම දෙයක්ම කිරීමේ අධිකාරිය වෙන්නේ මුදල් මණ්ඩලයේ මේ අභ්‍යන්තරිකව ගත්තොත්. ඊළඟට මුදල් මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ තීන්දුව තීරණ ගැනීම, ඊළඟට මූල්‍ය ක්‍රමය පිළිබඳ තීන්දුව තීරණ ගැනීම, ඒ ඔක්කොම කරන්නේ මේ මුදල් මණ්ඩලය විසින්. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන අධිකාරිය වන්නේ මුදල් මණ්ඩලය වන අතර මහ බැංකුවට ආවේනික නීති පද්ධතියක් තියෙනවා. අපි මේක අර මහ බැංකුවේ ගිණුම් ගැන කතා කරද්දී කතා කරනවා. මහ බැංකුවට ආවේනික නීති පද්ධතියක් තියෙනවා. ගිණුම් ගත කරන්නේත් ඒ විදිහට මහ බැංකුව ලාභය හොයාගෙන යන ආයතනයක් නෙමෙයි. සාර්වාර්ථික ස්ථායීතාව සනිටුහන් කිරීම තමයි මහ බැංකුවේ කාර්යභාරය වෙන්නේ. මහ බැංකුවේ කාර්යක්ෂමතාවය, ඵලදායීත්වය මනින්නේ උද්දමනයේ පහළ මට්ටමකින් පවත්වාගෙන යනවා නම් ඊළඟට ආර්ථික වර්ධනය වේගය වැඩි කරන්න පුළුවන් විදිහට ආර්ථිකය හසුරවනවා නම් අන්න ඒ වගේ දේවල් උඩ තමයි මහ බැංකුවෙන් මූල්‍ය ආයතන බිඳ වැටීම වැටෙන්නේ නැත්නම් අන්න එහෙමනම් තමයි මහ බැංකුවේ සාර්ථකත්වය තියෙන්නේ. අන්නේ සාර්ථකත්වය උදෙසා තමයි නීති පද්ධතියක් තියෙන්නේ. එතකොට පොලි අනුපාතික තීරණය කරන්නේ හැම දෙයක්. එහෙනම් මහ බැංකුව සතු සියලු බලතල කාර්යයන් රාජකාරීන් සම්බන්ධ සංස්ථාපිත වගකීම් අර මං කියපු එක මුදල් මණ්ඩලය වෙත පැවරිලා තියෙනවා. මේ අනුව ප්‍රතිපත්ති තීරණ ගැනීම මෙන්ම මහ බැංකුව කියන්නේ ප්‍රතිපත්ති තීරණ ගැනීම කිව්වේ මොකද්ද? මිල ස්ථායීතාව, ආර්ථික ස්ථායීතාව, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව සඳහා වන ප්‍රතිපත්තිමය තීරණ, policy decisions කියන එක. ඒ තීන්දුව තීරණ ගැනීම වගේම මහ බැංකුව කළමනාකරණය කිරීමත්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් සහ පාලනය කිරීමත් මුදල් මණ්ඩලයේ වගකීම වෙනවා. ඒතර මේකේ සමාජිකයින් 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා සමන්විත වන්නේ කවුද? අධිපති මෙතුමා, ඊළඟට මොනවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නිල බලයෙන් පත් වෙනවා මහ බැංකුවේ මුදල් මණ්ඩල සමාජිකයෙකු විදිහට. ඊට පස්සේ ජනාධිපතිවරයා විසින් පත් කරනවා තවත් සමාජිකයින් 3 දෙනෙක් මුදල් ඇමතිවරයාගේ
අනුමැතිය ඇතිව. එතකොට දැන් සමහර කාලවල අපේ රටේ නේද ජනාධිපතිවරයාම තමයි මුදල් ඇමතිවරයාත් උනේ. නේද? මේ චන්ද්‍රිකා මැතිණියගේ කාලේ ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ කාලවල මුදල් ඇමතිවරයයි ජනාධිපතිනියයි කියන්නේ එක්කෙනෙක්. ඒ වගේ වෙලාවල් වලදී මොකද්ද තිබුණේ? එතකොට මුදල් මණ්ඩලයේ සමාජිකයෝ ගත්තොත් අධිපතිවරයා පත් කරන්නේ මුදල් ඇමතිගේ නිර්දේශය මත කවුද? ජනාධිපති. ඊළඟට සමාජිකයෝ 3 දෙනාම පත් කරන්නේ ජනාධිපති. ඊළඟට ජනාධිපතිගේ මුදල් ඇමතිවරයා නම් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරන්නේ ජනාධිපති. එහෙම ගත්තොත් සමාජිකයෝ 5 දෙනාම පත් කරලා තියෙන්නේ ජනාධිපති. අන්න ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒක මුදල් නීති පන්ස අනුව තියෙන දේවල්. ඒවා අපි නිකන් කතා කරුවට ඒ විදිහට වෙන්න පුළුවන්. හරි. ඊළඟට මෙතන කියනවා මහ බැංකුවේ මුදල් මණ්ඩල සමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. මහ බැංකුවේ අධිපති, ඊළඟට මුදල් අමාත්‍යාංශයේ ලේකම් නිල බලයේ, ඊළඟට විධායක නොවන සමාජිකයින් 3 දෙනෙක් වෙනවා. ඒ විදිහට 5 දෙනා එනවා. මහ බැංකුවේ අධිපතිවරයා මුදල් මණ්ඩලයේ සභාපති වෙනවා. අතර අධිපතිවරයා නොමැති අවස්ථාවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති විසින් අධිපතිවරයා නියෝජනය කරන අතර ඡන්ද බලයද හිමි වේ. ඒකෙදිත් මට මතක් වෙනවා ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහලා තිබුණා මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයාට ඡන්ද බලය තියෙනවාද කියලා. සාමාන්‍යයෙන් මේ මුදල් මණ්ඩල රැස්වීම් වලට මේ මහ බැංකු මුදල් මණ්ඩල සමාජිකයින් 5 දෙනා අරුණහම නියෝජ්‍ය අධිපතිවරු සාමාන්‍යයෙන් 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාම සහභාගී වෙනවා. එතකොට එහෙම සහභාගී වුණාට එයාලට ඒ 3 දෙනාට ඡන්ද බලය නැහැ. ඡන්ද බලය තියෙන්නේ අර 5 දෙනාට. ඡන්ද බලය හිමි වෙන එක්කෙනෙක්ට හිමි වෙන එකම අවස්ථාව මොකද්ද? මහ බැංකුව අධිපතිවරයා එක්කෝ විදේශගත වෙලා වෙන්න පුළුවන්, එක්කෝ මේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා, නොවැළැක්විය බැරි හේතුවක් නිසා මේ එන්නේ නැතු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක වැඩ බලන්නේ කවුද? නියෝජ්‍ය අධිපතිවරයෙක්. එයාට අපි කියනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කියලා. ඒ අවස්ථාවකදී අර නියෝජ්‍ය අධිපතිවරයාට ඡන්ද බලය හම්බ වෙනවා අධිපතිවරයා වෙනුවෙන්. හරි නේද? එහෙනම් සාමාන්‍යයෙන් නියෝජ්‍ය අධිපතිවරුන්ට ඡන්ද බලය නැහැ. නමුත් එයාලා මුදල් මණ්ඩල රැස්වීම් වලට සහභාගී වෙනවා. නමුත් ඡන්ද බලය හිමි වෙන අවස්ථාව මොකද්ද? අධිපතිවරයා නොමැති අවස්ථාවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙක් මේ මුදල් මණ්ඩලය සභාපති විදිහට ක්‍රියා කරනවා. ඒ අවස්ථාවේදී යාට තම ඡන්දය භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. හරි නේද? ඊළඟට ගත්තාම තියෙනවා නුසුදුසුකම්. මං හිතන්නේ තව විනාඩි 5ක් තියෙන්නේ. එතකොට අපිට දැන් ඔයාලට පොදුවේ මම මේ විනාඩි 5 ගන්න ඔයාලට ලැබුණු ආව ප්‍රශ්න निराකරණය කරගන්න මේ අවස්ථාවේදී. මොනවද ඔයගොල්ලන්ට දැන් තියෙන ප්‍රශ්න? 2-3 දෙනෙක් තමයි කතා කරේ. අපිට එතකොට අනිත් දවසේ කරන්න යන්න පුළුවන් ඉතිරි කොටස බලන්න. මම අද කතා කරපු ඒවයින් ආපු ගැටලු निराකරණය කරගන්න මේක අවස්ථාවක් කරන්න පුළුවන් මේ විනාඩි 5. බලන්න අහන්න ප්‍රශ්න. එතකොට අනිත් අයත් එක්කෙනෙක් අහපුවාම අනිත් අයත් ඒකට යොමු වෙයි. ඒක නිසා අද පාඩමෙන් තියෙන ගැටලුකාරී තත්ත්වයන් නැති තැන්, නොතේරුණු තැන් තියෙනවා නම් ඒවා අපි දැන් निराකරණය කරගන්න පුළුවන් මේ ඉතිරි විනාඩි 5 තුල. කාටවත්ම ගැටලු නැද්ද? එතකොට අර රැස්වීම් වලදී අර නියෝජ්‍ය අධිපතිවරුනුත් සම්බන්ධ වෙනවනේ. එතකොට රැස්වීම 8 දෙනෙක් ඉන්නවා. 5යි ඒ තුනයි 8 දෙනා. ඔව් 8 දෙනා සාමාන්‍යයෙන් ප්‍රායෝගික තත්ත්වය වෙන්නේ 8 දෙනා විතරක් නෙමෙයි. කියන්නේ එතකොට තව ඉන්නවා
ඒකේ සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා, ඊළඟට සහභාගී වෙනවා මේ අදාළ දෙපාර්තමේන්තුවෙන් දැන් අපි හිතමු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අනිවාර්යෙන් ඒක ඉඳ වාඩි වෙලා ඉන්නවා. මොකක්ද අර තීරණ ගැන යා දැනගන්න ඕන. තමන්ගේ පොලිසි ඩිසිෂන්ස් වලට ඊළඟට අපි හිතමු බැංකුව අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බෝඩ් පේපර් එකක් යනවා. ඒකේ ඩිරෙක්ටර්, ඇඩිෂනල් ඩිරෙක්ටර්, ඩෙපියුටිස්ලා අන්න එහෙම ඉන්නවා. ඒත් අපිට එහෙම කියන්න බෑ මෙච්චර සමාජිකයන් ගානක් ඉන්නවා කියලා. මොකද සාමාන්‍යයෙන් මුදල් මණ්ඩලයේ සමන්විත වෙන්නේ අර 5 දෙනාගෙන්. මුදල් මණ්ඩල රැස්වීම් වලට අනිවාර්යෙන් නියෝජ්‍ය අධිපතිවරුන් සහභාගී වෙනවා. ඊළඟට මේ ඇසිස්ටන්ට් ගවර්නර් කෙනෙක් ඉන්නවා සෙක්‍රටරි විදියට. ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉන්නවා. ඒ හැම දෙයකටම එයා සවන් දීලා සටහන් කරගන්න ඕන තමන්ගේ ප්‍රතිපත්ති පොලිසි ඩිසිෂන්ස් තමුන්ට බලපානවා නම් හැම බෝඩ් පේපර් එකකම. ඊට අමතරව අදාළ දෙපාර්තමේන්තුවේ බෝඩ් පේපර් එක සාකච්ඡා කරන දෙපාර්තමේන්තුවේ අය ඉන්නවා. ඒ දෙපාර්තමේන්තුව බාර මේ සහකාර අධ්‍යක්ෂ ඉන්නවා. ඒ වගේ ගොඩක් අය ඉන්නවා. හරිද? අපි මුදල් මණ්ඩලයේ විතරයි මේ සමාජිකයෝ 5 දෙනාගෙන් සමන්විත වෙන්නේ. ඒත් ඡන්ද බලයේ ඡන්ද කියන එක හැම වෙලාවෙම 5කට සීමා වෙනවා. 5ක් හෝ ඊට අඩු වෙන සමහරට එක්කෙනෙක් ආවේ නැත්නම් 4යි ඒ වගේ. අන්න ඒකයි වෙන්නේ. ඔයාගේ ගැටලුවට පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. හරි ඔව් සර්. ඒ වගේ මුදල් ප්‍රතිපත්තියෙන් හරි අර ඉස්සර මහ බැංකුවල විකාශනයෙන් හරි ඒ වගේ ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සර් මුදල් සංගමය විවහාර මුදල් මණ්ඩලය මහ බැංකුවේ තුන පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්ද? පුළුවන්. අපි මුදල් සංගමය කියලා කිව්වේ මොකද්ද? එක රටක් තියෙන්න පුළුවන්. ඒ රට වෙනත් රටක මුදල් ලේඛකයක් තමයි මුදල් ලෙස භාවිතා කරන්නේ. මං කිව්වා වර්ජින් දූපත් තියෙනවා. වර්ජින් දූපත් භාවිතා කරන්නේ ඇමරිකානු ඩොලර් තමයි තමන්ගේ වළංගු මුදල් විදියට. එහෙනම් ඒක අපි කියන්නේ මොකක් කියලාද? අර මුදල් සංගමය කියලා. ඊළඟට එක රටක් හෝ රාජ්‍යයන් රාශියක්. අපි යුරෝපා කලාපයේ රටවල් 19ක් තියෙනවා. ඒ 19ෙම භාවිතා කරන්නේ එක් මුදල් ඒකකයක් යුරෝව කියන. අන්න එතකොට එහෙමත් අපි කියනවා මොකක් කියලාද? සංගමය කියලා. මුදල් හරිනේ මුදල් සංගමය. ඊළඟට හරි කරන්සි බෝඩ් සිස්ටම් කියලා කියන්නේ මොකද්ද? ඒ රටේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ මොකක් මතද? තම රටට ලැබෙන විදේශ වත්කම් ප්‍රමාණය මත. ඔයා සිංගප්පූරුවට යනවා. ඔයා ඩොලර් නෝට්ටුවක් අරන් ගිහින් සිංගප්පූරුවේ බැංකුවකට දීලා මාරු කරගන්නවා. ඒතකොට ඒ බැංකුවට යනවා ඩොලර්, ඒ කියන්නේ විදේශ වත්කම්. ඔයාට ලැබෙනවා එහි භාවිතා කරන්න සිංගප්පූරු ඩොලර්. උදාහරණයක් ගත්තොත්. එහෙනම් එහෙම ගත්තාම අපි කියන්නේ සිංගප්පූරු එකම සිංගප්පූරු ඩොලර් නිකුත් කරන්නේ මොකක් මතද? රටට ලැබෙන විදේශ වත්කම් ප්‍රමාණය මත පමණයි. හරි. එහෙම එකකට අපි කියනවා කරන්සි බෝඩ් සිස්ටම් කියලා. ඒ රටේ ව්‍යවහාර මුදල් නිකුත් වෙන්නේ විදේශ වත්කම් ප්‍රමාණය මත. ඊළඟට අපේ මහ බැංකු ක්‍රමය. මහ බැංකු ක්‍රමය ගත්තාම මේ මුදල් නිකුත් කරන්නේ විදේශ වත්කම් වගේම දේශීය වත්කනුත් උපයෝගී කරගෙන. අන්නේ අනුව තමයි අපි ගත්තේ මුදල් නිකුත් කිරීමට අනුව අපිට පුළුවන් මේ අර විදිහට ඒ වර්ග 3කට මේක බෙදලා දක්වන්න කියලා. හරිද? හරි. 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 මේ ප්‍රශ්නේ විභාගවලටත් අහලා තියෙනවා. ඒකින්ට පොඩ්ඩක් හොඳට බලන්න. තව මොනවද ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ? සර් එංගලන්ත මහ බැංකුව පෞද්ගලික අංශයේ තියෙනකොට මොකද අර the lady in the thread needle street කියලා. thread needle. ඔව් ඒක එහෙම හඳුන්වන්නේ ඒ කාලේ. ඒ කාලේ තිබුණේ කියන්නේ ධනුෂ් රාජාණ්ඩු ක්‍රමයක් තමයි. මට මේ හරියට මතක නෑ රජිනගේ රජතුමාගේ නමත්. එයාලා මුදල් තැන්පත් කළා තමයි 1694 දී එයාලගේ මුදලුත් අරකට දාලා තමයි අර පෞද්ගලික බැංකුවක් විදිහට ගෙනිච්චේ. කියන්නේ
ඉතින් sorry 1997ට ඉස්සෙල්ලා එයාලගේ මුදලුත් දාලා තිබුණා the lady in the Threadneedle Street කියන එක. ඉතින් එහෙම කරලා එතකොට මොකද්ද සිද්ධ වුනේ? ගොඩක් ඒ වගේ දැන් රජයේ ඉහළ පෙළේ අයගේ ඒ වගේ මුදල් පවා මේකේ තැම්පත් කරලා තිබුණා. ඒතකොට එහෙම ගත්තාම පවුම් වගේ දේවල් නිකුත් කිරීම සිද්ධ වුණේ මේ පෞද්ගලික බැංකුවෙන්. ඒතකොට එහෙම කාලයක් යනකොට මේ බැංකුවට තියෙන පිළිගැනීම වැඩි වුණා. ඒතකොට ඒ හිස්ටරි එක කියවනකොට the Threadneedle the lady in the Threadneedle Street කියන එකේ ඒ රජ විශේෂයෙන් මේ රජතු ඒ කාලේ හිටපු රජතුමයි රජ බිසවයි බොහොම කීර්තිමත් දෙපළක්. එයාලගේ ගිණුනුත් අරගෙන තිබුණා. ඒකට බොහෝ අය මේකේ මුදල් තැන්පත් කරා. එතකොට මේ බැංකුවට තිබුණු විශ්වාසය ඉහළ ගියා. එතකොට අන්නේ ඒකත් එක්ක තමයි මේ බැංකුව ආරම්භ වුණේ. දැන් අපි ඕක විතරක් නෙමෙයි. දැන් තවත් පෞද්ගලික බැංකු තිබුණා තරගකාරී විදිහට. එතකොට නමුත් බැංකුකරුවන්ගේ බැංකුව විදිහට අනෙකුත් ආයතන වලටත් මුදල් අවශ්‍යතා වගේ දේවල් එනකොට ණය දීමේ හැකියාවක් තිබුණේ the lady in the Threadneedle Street කියන බැංකුවට තමයි අර හැකියාව තිබුණේ. එතකොට මේ එයා එතකොට බැංකුකරුවන්ගේ බැංකුවත් වගේ ක්‍රියා කරා මීට කලින්. මොකද අනෙකුත් ප්‍රාදේශීය බැංකුවල මූල්‍ය අවශ්‍යතා සපුරන්න තරම් මෙයාලට මූල ශක්තියක් තියෙනවා. මොකද හේතුව රජතුමාලා ඒ අය ඇතුළු අයගේ ගොඩක් මුදල් තැන්පත් කරලා තිබුණේ මේ බැංකුවේ. එතකොට එහෙම වෙනකොට අර අනිකුත් බැංකු අතරත් මහජනතාව අතරත් the lady in the Threadneedle Street කියන එක ගැන තිබුණු විශ්වාසය වැඩි වුණා. ඒක නිසා තමයි ඒක රජයට අරන් 1694 දී මහ බැංකුව විදිහට Bank of England කියන එක විදිහට පිහිටුවේ. දැන් උනත් තියෙනවා එතන ඉස්සරහා ඒ ස්ට්‍රීට් එක Threadneedle Street කියලා තියෙනවා. ඒකේ පටන් ගන්නම තැනම ඒක the lady in the Threadneedle Street කියලා තමයි ඒක නම් කරලා තිබුණේ. ඒක හරි ලස්සනයි කතාව කියවනකොට දැන් අර මේ ඊට ඉස්සෙල්ලා බැංකු මහ බැංකුව දැන් ස්වරිජ ස්විස් බැංක් ඒ වගේ ආවට සාමාන්‍යයෙන් ඕනෑම මහ බැංකුවක මහගෙදර විදිහට කියන්නේ අර ආදර්ශ ගන්න ඒ හැම එකටම ගන්න එක තමයි Bank of England කියන එක. මොකද ඒකට ඉතා ඉහළ ස්වාධීනත්වයක් තියෙනවා. දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් අපේ රටේ දැන් අපිට සාමාන්‍යයෙන් unauthorized finance companies කියලා කියන බලය නොලත් මිනිසුන්ගේ වැරදි විදිහට මුදල් අය කරන. ඒ වගේ අයට නඩුවක් දැම්මොත් එහෙම අවුරුදු ගාණක් යනවා. හරියට ඒක කරගන්න බෑ. නමුත් එංගලන්ත මහ බැංකුවට ඕනෑම බැංකුවකට විරුද්ධව නඩුවක් පවරන්න පුළුවන්. කියන්නේ ඒ රටේ තියෙන ඕනෑම මේ ආයතනයකට විරුද්ධව මූල්‍ය රැස් කරන නඩු පවරන්න පුළුවන්. ඒවා නඩු පවරන්නත් පුළුවන්. එයාට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් ඒට විරුද්ධව. ඒ කිසිම අවස්ථාවකදී එංගලන්ත මහ බැංකුවට විරුද්ධව නඩු කටයුත්තක් මෙහෙයවන්න බෑ. ඒ තරම් සුපිරි ස්ථානයක තමයි එංගලන්ත මහ බැංකුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ යාලා දෙන උපදෙස් ඒ වගේම යාලට තියෙන බලතල ඉතාමත් ඉහළ මට්ටමකින් තියෙන. ඒක නිසා ඕනෑම කෙනෙක් ඕනෑම මහ බැංකුවක් එංගලන්ත මහ බැංකුවේ ඒ ගැන අධ්‍යයනය කරනවා. එයාලගේ ට්‍රේනින් වලට ඒ වගේ දේවල් වලට සහභාගී වෙනවා. තව ඒ වගේ ප්‍රශ්න තියෙනවද? නැත්නම් අපි ක්ලාස් එක නතර කරමු. එහෙනම් ලබන සුමානේ උදේ 8ට පටන් ගමු මේ වගේ පන්තිය. හරි. නම් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමතෙම අද ඒවල ගැටලු තිබුණොත් ඒවා සටහන් කරගෙන අනිත් සතියේ හරි නැවත අහන්න. ඒ වගේම එදිනෙදා පාඩම් එදාම පුළුවන් තරම් ඔළුවට ගන්න බලන්න. එතකොට ඒක පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් බොහොම ස්තුතියි. Thank you, sir. Thank you. Thank you. Thank you, sir. Thank you. Welcome. Thank you, sir.